හරි. හොඳයි පුතේ. ඉතින් අයිබෝවන් good evening හැමෝටම. හරි ඉතින් ඔන්න අද දවස මේ සුපුරුදු විදිහටම අපි අපේ Wednesday අපි බදාදා දවස වෙන් කරනවා ඔයාලගේ පේපර් ක්ලාස් එකට. හරි. ඉතින් 18 වෙනි දවස හරි කරගෙන යනවා අපි. හරි ඉතින් එන්ඩෙන්ඩ ලඟ වෙයිනේ එක්සෑම් එක. දන්නේම නැතුව දවස් ටිකයි අයි වගේ. හරි දැන් හරි විදිහට නම් ඉතින් මේ වෙද්දි හරි very good evening. අනිවාර්යෙන්. හරි ඉතින් කොහොම හරි මේ දැන් කියන්නේ කි දැන් දන්නේම නැතුව එක්සෑම් එකත් 11 අයට ටික ලඟ වෙනවා. හරි 1st of December. හරි. normal විදියට තිබ්බනම් ඉතින් මේ වෙද්දි මොන වගේ තියේදනේ ස්ට්‍රෙස් එකක්. එහෙනම් හරි විදියට නම් තව දවස් දෙක තුනකින් එක්සෑම් පටන් ගනි ගොඩක් දුරට. හරි. ටයිම් ටේබල්ස් හැදීගෙන ආවේ ඒ විදියටනේ පුතේ. ගොඩාක් වෙලාවට හැදීගෙන ආවේ. ඒ කියන්නේ මට හොඳට මතකයි 2018 වලින් පස්සේ 2019 වගේ වෙද්දි මේ එක්සෑම් ඒ කියන්නේ ඔයාලට ටයිම් ටේබල් හැදීගෙන ආවේ ගොඩක් වෙලාවට 2nd of December පටන් අරගෙන 3rd of December පටන් අරගෙන සාමාන්‍යයෙන් 10 වෙනිදා 12 වෙනිදා වගේ ඉවර වෙන එකක් තමයි තිබ්බේ. හරි. ඒතර මට මතකයි මේ ගොඩක් අය 2017 18 වගේ ලියපු කට්ටිය ඔන්න ඒ දවස්වල බයිනෝ අයියෝ අපිට තමයි පරක්කු උනේ. හරි. දැන් මොකද සාමාන්‍යයෙන් ඉස්සර තිබ්බේ නිකන් දැන් මටත් මතකයි හොඳට 2009 වල 10th of December පටන් අරගෙන 19th of December වගේ ඉවරුණා. 19th of 20th of December වගේ ඉවරුණා. 9th of December දෙසැම්බර් 9 පටන් අරගෙන ඉවරුණා මේ 19th of December පටන් ඉවරුණා. හරි. එතකොට දැන් ඊයේ දවස්වල නම් බැලුවේ මේ සතියක් හරි එක්සෑම් කලින් ඉවර වෙනවා නම් හොඳයි කියලා. දැන් ඉතින් එහෙම නැහැ. දැන් මාස ගාණක් මෙහාට ගිහිල්ලානේ තියෙන්නේ. හරි. ඒකත් එක්ක අර හැමදාම ගොඩක් වෙලාවට කතා කරපු අර සිලබස් චේන්ජ් එක ගැනත් මුකුත්ම කතා කරන්න ඕනේ නැහැ. එහෙම දෙයක් නැහැ කියන එක මට අපි දන්නවා දැන් මේ වෙද්දි. හරි ඒ හින්දා ඒ ගැන හිතන්න එපා. හරි. ඉතින් ඒ සිලබස් චේන්ජ් ගැන හිතලා ඔළුවෙන් අයින් කරගත්තා නම් accounting errors එහෙම ආපහු ටිකක් මතක් කරගන්න. හරි. අනිවාර්යෙන්. ඉතින් හොඳයි මේ හරි අද දවසේ පුතේ අපි අලුත් පේපර් එකක් අපි පටන් ගන්නවා. හරි. සාමාන්‍ය අපි පේපර් එකක් ඇත්තටම කිව්වොත් පුතේ දවස් 5ක් 6ක් දවස් 4ක් 5ක් අපි ඩිස්කස් කරනවා. මොකද ඒකට රීසන් එක මේ අපි කතා කරන්නේ නිකන් පේපර් එකට ක්වෙස්චන් එකට ආන්සර් එක ඒ වගේ නෙමෙයි. හරි. ඒකත් එක්ක දැන් අද අපි ඉක්මනින් කතා කරනවා මොකද මේ දැන් වෙනදා වගේ නෙමෙයි. ඉස්සර නම් ඔයාලට 11:30 12 වුණත් කමක් නැහැ. 12:30 1 o'clock වුණත් සමහරලාට කමක් නැහැ. දැන් එහෙම බෑ. දැන් සමහර ගොඩාක් අය දැන් ඉස්කෝලේ යන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඉස්කෝලේ යනවා. හරි. ඒ හින්දා මේ පරිස්සමෙන් ගිහින් හැමදාමත් කියනවා වගේ. ඒ හින්දා අපි වැඩිය කතා නැතුව කතා ටික අඩු කරලා අපි ඉක්මනින් අපේ කරන්න ඕනේ කරන දේවල් ටික අපි කරමු පේපර් ක්ලාස් එකේදී. හරි. පේපර් ක්ලාස් එකේදී සහ රිවිෂන් ක්ලාස් එකේදී. හරි. හොඳයි. පේපර් එක පුතේ තියෙනවා. හරි. දැන් කවුරු හරි කෙනෙක්ට PDF එක මේ වෙද්දි හම්බෙලා නැත්නම් දැන් group එකේ හිටියනම් PDF එක හම්බෙනවා. හරි. groups වල නැත්නම් හරි. ඊට පස්සේ groups වල නැත්නම් එතකොට මොකද්ද මගේ මොන හරි මැසේජ් එකක් අහගන්න ඕන මොකක් හරි දැනගන්න ඕන නම් අහගන්න ඕන නම් නම්බර් එක තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න හැමදාම කියනවා වගේ. හරි. හොඳයි. ඉතින් වැඩි පටන් ගමු නේද එහෙනම්. PDF එක නැත්තම් කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. PDF එක නැත්තම් කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. ස්ක්‍රීන් ෂෙයා කරගන්න ගමන් කරන්න පුතේ. මොනවාරි ඉෂුව එකක් තිබ්බොත් කියන්න. හරි. හොඳයි. හරි. මොකද පේපර් එක grade 10 year end පේපර් එකක් යන්නේ. හරි. එතකොට අපි කරන paper 6 එක තමයි මේක. හරි. paper number 6 එක තමයි මේක. හරි. හොඳයි. අපි බලමු මොනවද මේකේ තියෙන්නේ කියන එක. හොඳයි. MCQ part එක මුලින්ම තියෙන්නේ. ඉතින් හැමදාමත් වගේ. හරි. instructions ටික එහෙම මුලින් අපි කියව දැන් පොඩ්ඩක් ඕනේ නැහැ. මොකද අපිට තියෙන හැමදාම තියෙන instructions ටික තමයි එකම විදියට තියෙන්නේ. ඉතින් ඒ හින්දා. හරි. හොඳයි. එහෙනම් වැඩ ටික පටන් ගමු. අද ටිකක් කතාව අඩු කරලා වැඩ ටිකක් වැඩි කරලා වැඩේ කරගෙන ඉක්මනට යන්න. හරි. හොඳයි. ඒක ඉක්මනට නිදා ගන්න පුළුවන්. හරි. හරි. ඉතින් answer the question number 1 to 3 paying attention to the following statement. හරි. අපි බලමු statement එක දීලා තියෙනවා. මොකද්ද මේ statement එකේ තියෙන්නේ?
a business is an economic activity which manufactures or provides. මට පේන්නේ definition එක වගේ තියෙන්නේ බලමු. A business is an economic activity which manufactures or provides different goods and services in order to fulfill human needs. At present, the business activities have become complexity as the world has become a global village. According to the situation, there are so many business organizations built up. හරි. business එකේ definition එක තමයි මුල් පළවෙනිම sentence එකේ තියෙන්නේ. කවුරු හරි කෙනෙක්ට පාඩම් කරගන්න ඕන නම් ඔන්න definition එක. හරි. දැන් total definition එක තියෙනවා පුතේ එතන. business එක. හරි. ඒක මතක තියාගන්න. ඊට පස්සේ දැන් අපෙන් අහන්නේ මොකක්ද? The main factor which is affected to generate very business organization. What is the answer for first question? මොකද්ද පුතේ answer එක? The main factor which is affected to generate very business organizations. ඒ කියන්නේ අපෙන් අහන question එක තමයි පුතේ business organization කියන්නේ එක එක විදිය business organizations හැදෙන්න. දැන් මේ මොනවද තියෙන business organizations? හරි අපි ගමු ඒ කියන්නේ දැන් ඔතනදී නම් අපි sole proprietorship හරි partnership හරි ඒ වගේ කියන්නත් පුළුවන්. නැත්නම් අපි එක එක needs and wants fulfill කරගන්න පුතේ business organizations හැදෙනවා. හරි මෙතනදී කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. අර sole proprietorship partnership ගැන නෙවෙයි. මෙතන කතා කරන්නේ මොකක්ද? ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේන්ම ෆැක්ටර් එක එක වර්ගයේ business මේ ලෝකේ තියෙන්න මොකක්ද main reason එක? මම MCQ වල මේවා ටික දාගෙන තියෙන්නේ. හරි? MCQ වල මේ sorry questions වල numbers දාගෙන තියෙන්නේ. ඔයාලා normal විදියට මම ඒකේ ලියනවා. ඒකට කවුරුත් අහන්න දෙයක් නැහැ. answers ටික මේ පැත්තේ තියෙනවා. හරි? මොකක්ද answer එක? Yes. Becoming global village. Growth of technology. Goods and services මේ හැම දෙයක්ම affect වෙනවා අනිවාර්යයෙන්ම පුතේ. හැම එකක්ම affect වෙනවා. හරි? හැම එකක්ම affect වෙනවා. හැබැයි what is the main factor? business organizations එක එක විදිහේ ඒවා තියෙන්න මේ ලෝකේ එක එක වර්ගයේ business organizations තියෙන main factor එක මොකක්ද? Yes. හරි. තව ටිකක් හොඳට හිතුවොත් needs and wants. හරි? needs and wants. needs and wants. According to the situation above number 1 කියලා දාලා තියෙන්නේ. හරි? නෑ එපා. ඒක දාන්න එපා. ඒක දෙන්න එපා. හරි? දැන් අපිට normally මේ answer the question paying attention to the following statements කියලා answer එක දුන්නාට පුතේ questions දුන්නාට හරි? එහෙම දුන්නාට දැන් මේක case study එකක් කියලා කියන්නේ අපි අර second part එකේදී use කරන case study එකක් වගේ එකක් නෙවෙයි. හරි? paying attention to the following statement කියලා දීලා තියෙනවා. හරි? එතකොට මට answer එකකුත් දාලා තියෙනවා. ඔන්න පුතේ according to the above situation answer is number 1 කියලා. හරි? නෑ ඒක ගන්න බෑ පුතේ. අපි main fact එක දැන් ඔය තියෙන ඔක case study එකක් නෙමෙයි. අත්‍තරම පොඩි paragraph එකක් විතරයි. මොකක්වත් start කියන්නේ case එකක් නෑනේ උතන. නේද? case එකක් නෑ. normal theory එකක් දීලා තියෙන්නේ. එතකොට මොන theory එකකින් වුණත් පුතේ main factor එක වෙන්නේ needs and wants. ඒ කියන්නේ different needs and wants තියෙන හින්දා තමයි හරි එක එක විදිහේ business organizations create වෙලා තියෙන්නේ. hotels, transportation, communication, education ඔය හැම දෙයක්ම create වෙලා තියෙන්නේ we have different needs and wants. හරි answer එක number 2. second one is the answer. අනිත් ඒවා වැරදි කියලා කියන්නේ නැහැ. හරි ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ අනිත් එකක්වත් වැරදි කියලා කියන්නේ නැහැ. ඒක හරි. හැබැයි needs and wants තමයි main fact එක. needs and wants තමයි main fact එක. Yes, human needs and wants are the reason to make a business. Yes. අනිවාර්යයෙන්ම needs and wants හින්දා තමයි පුතේ. ඒක තමයි ඒක බේස් කරගෙන තමයි අනිවාර්යයෙන්ම අපිට අපි business create කරන්නේ. හරි? හොඳයි. It is not a second one. It is not a characteristics of needs. ඕක ඇවිල්ලා මම හිතන්නේ grade 10 වල ඕනම class එකක first date එකේ උගන්වන එකක්. හරි? හොඳයි. මොකක්ද answer එක? It is not a characteristics of needs. Needs are very essential for the human being.
being common, yes, being common. හරි හරි. මොකද needs කියන එකට අපි පුතේ මේ ගත්තොත් examples ගත්තොත් food, clothing, shelter, security, education, transportation, communication අන්න ඒ වගේ දේවල්නේ. හරි. ඒක හැමෝටම ඕනේ. common, being common. ඔයාලගේ ආන්සර් එක හැමෝගෙම ආන්සර් එක උනේ third one. අපි යමු ඒකට. first one එක being common එකෙන් නෑ. හරි. ඒක එන්නේ නැහැ. being common කියන ආන්සර් එක එන්නේ නැහැ. මොකද මේ ඒක ඇවිල්ලා කැරක්ටර් එකක්. මෙතන අහන්නේ it is not a characteristics. ඇත්තටම මුදේ දැන් මෙච්චර දැන් සමහරක් වෙලාවට it is not කියන දැන් not දැන් බලන්න මේ පේපර් එකේ not කියන word එක highlight කරලා, يعني bold කරලා යටින් underline උත් කරලා තියෙන්නේ. ඒත් වැරද්දුවොත් නම් දෙන්න ඕනේ හොඳ ටොක්කක්. නේද? මම ඇත්තටම කියන්නේ දැන් සෙකන්ඩ් එකේ දැන් මේ පේපර් එක හදපු කෙනා not කියන word එක bold කරලා ඒක යටින් අන්ඩර්ලයින් උත් කරලා අහලා තියෙද්දි සමහර කෙනෙක්ට පැටලුනොත් එහෙමනම් දෙන්න ඕනේ හොඳ ටොක්කක්. හරි. ඒ හින්දා මතක තියාගන්න දැන් being essential. හරි. being essential දැන් අපි අලමු. ඔව් හරියටම හරි. ඔන්න දැන් ක්වෙස්චන් එක මගෙන් දෙයක් අහලා තියෙනවා. අහලා තියෙනවා කියන්නේ පොඩි මේ අයිඩියා එකක්. දැන් third term එකේ වුණත් BS part එක හරි ලේසි කියලා. ඔව් ඉතින් ලේසි කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම පුතේ මේ පළවෙනි පාඩම් 3 විතරනේ අපිට BS තියෙන්නේ. grade 10 වල first term එකට අහන්නේ BS part එක කොහොමත් ඒ පාඩම් 3න් විතරයි. second term එකට අහන්නෙත් ඒ පාඩම් 3න් විතරයි. third term එකට අහන්නෙත් ඒ 3න් විතරයි. හරි. ඉතින් අනිවාර්යයෙන්ම ඔය grade 10 වල first lessons 3 පුතේ ඔයාලට දැන් මේ වෙද්දී ඔය papers 6ෙම මේ කතා මේ discuss කරපු papers 6ෙම හරි ඔයාලට ආවා. ඔය ටිකමයි ආවේ BS part එක. එහෙනම් දැන් හොඳට මතක තියෙන්න ඕන. හරි. හරි දැන් මෙතන being common, being essential, yes, needs are essential, and fourth one third one can be created. අපිට needs create කරන්න බෑ. හරි. wants create කරන්න පුළුවන්. හරි. දැන් food කියන need එක දැන් අපි හිතමු bakery එකක් කරන කෙනෙක්. හරි. දැන් bakery එකක් කරන කෙනෙක් මම කියලා හිතන්න. දැන් මම bakery එකක් කරන කෙනෙක්. හරි. මට පුතේ අර food කියන මේ need එක ක්‍රියේට් කරන්න බෑ. හැබැයි ෆුඩ් කියන නීඩ් එක කියන්නේ බඩගින්න ඉන්න කෙනෙක්ට මට පුළුවන් එක එක අයිටම්ස් මොනවාද වොන්ට්ස් ක්‍රියේට් කරන්න පුළුවන්. හරි. බන් එකක්, බ්‍රෙඩ්, ඒ වගේ ඕන දෙයක් මට පුළුවන් ක්‍රියේට් කරන්න. හරි. හැබැයි ෆුඩ් කියන එක ක්‍රියේට් කරන්න බෑ. හරි. ඒක මතක තියාගන්න. third one. ඒකට ආන්සර් එක second one. sorry third one. අපි ඒක ලාස්ට් එකත් බලමු. අපි හැම ආන්සර් එකක්ම බලනවනේ. මොකද්ද being limited. ඒක හරි. අපි පොඩ්ඩක් බැලුවොත් ඒක කවුන්ට් කරන්න needs අපි කවුන්ට් කරමු. food, clothes, shelter, security, love, attraction. එතකොට අපි ගත්තොත් තව මොනවද? communication, health, transportation, තව කියන්න entertainment. ඔන්න ඔය වගේ අපිට කවුන්ට් කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙන පුතේ. ඉතින් ඒ හින්දා being limited. හරි. it is not a characteristics of need. yes, education. ඒක අමතකුණානේ. education අමතකුණා. හරි කවන්නේ. හොඳයි. ඉතින් second එකේ fourth one එක අනිවාර්යයෙන්ම needs වල character එකක් පුතේ. හරි. third one. හරි. third one එක the role of organizing factors of production required for the production in order to start and conduct a manufacturing process is identified as the role of organizing factors production required for production in order to start and conduct a manufacturing process is identified as මොකක්ද ආන්සර් එක? එක පාරක් එවන්න. ඒ ඇති. මොකක්ද ආන්සර් එක? ඔයාලගේ ආන්සර්ස් දෙකක් එනවා. මම එකයි බැලුවේ. third one එකයි fourth one එකයි. ඒ production කියලා ගහන්නේ මට ඒකයි. the role of කියලා කිව්වම පස්සේ production එකක් වෙනවද? the role of organizing factors
production never එන්නෙම නැහැ පුතේ එන්නෙම නැහැ ඒක fourth one එකෙන් නැහැ fourth one එකෙන් නැහැ හරි the role of organizing factors of production factors organize කරන මොකක්ද රෝල් එක වෙන්නේ ආන්සර් එක හරි විදියට නම් මෙතන රෝල් එකක්වත් දීලා නැහැ හරි ඕක දෙන්න ඕනේ එක්කෝ first one manager හරි second one marketing manager third one entrepreneur fourth one production එක කමක් නැහැ හරි ආන්සර් එක මොකද්ද ආන්සර් එක yes entrepreneurship ආන්සර් එක ඇවිල්ලා පුතේ third one එක මම කියන්නම් හරි අපි දන්නවනේ land labor capital හරි කියන මෙන්න මේ production factors දැන් මේවා production factors නේ හරි මෙන්න මේ production factors ටික පුතේ control කරන conduct කරන නැත්නම් organize කරන role එක මොකද්ද entrepreneur හරිම answer එක entrepreneur but මෙතන දෙන්න entrepreneur කියලා දෙයක් නැහැ මේ process එකේ නම දෙන්න වෙනවා entrepreneurship මොකද පුතේ management එකට දෙන්න ඕනේ නම් management එකේ තියෙනවා planning organizing leading controlling ඔක්කොම දැන් මෙතන තියෙන්නේ organizing කියන එක විතරයි හරි අන්න ඒක ඔළුවේ තියාගන්න management වල තියෙනවා POLC එහෙම මොකක්ද planning organizing leading controlling POLC planning organizing leading controlling POLC දැන් POLC නෑ මෙතන තියෙන්නේ O විතරයි the role of organizing factors අන්න ඒ හින්දා මතක තියාගන්න හරි section එකක් තියෙනවා what is entrepreneurial studies කියන එක පුතේ entrepreneurial studies එකෙන් අපි ඇත්තටම පුතේ entrepreneur කෙනෙක් හොඳ entrepreneur කෙනෙක් වෙන්න නම් අපිට education උත් ඕනේ වෙනවා experience එකෙන්ම කරන්න බෑ හරි ඉතින් මේ entrepreneur කෙනෙක්ට කරන්න degree programs තියෙනවා diploma programs තියෙනවා මමත් ඇත්තටම ආසාවෙන් හිටියේ මම මේ බැංක් එකෙන් අයින් වෙලා මේ classes කරද්දි මම මේ මගේ ගෙවල් ගාව තියෙන open university එකට මේ ගිහිල්ලා ඇත්තටම කරන්නම් කියලා හිටියා මේ entrepreneurship කියන course එක. හරි. ඉතින් මේ කරන්න හම්බුන්නේ නැහැ මේ කොරෝනාත් එක්ක. ඒ කියන්නේ හරියටම job එකකින් අයින් වෙලා සති දෙකකින් කොරෝනා වලට රට වැහුවා. එහෙනම් මුකුත් කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් හොඳයි. තියෙනවා ඔයාලට courses. හරි. මේ courses තියෙනවා. හරි. මේ අනිවාර්යයෙන් ඔව්. හරි. ඒ යන්න පුළුවන්. දැන්ටවත් යන්න පුළුවන්. හරි. ඔව් questions ගොඩක් ආවා. අන්තිම POLC එක පොඩ්ඩක් කියන්න. දැනගෙන අයින්ුනේ නෑ නේ දැනගෙන නම් නෙමෙයි අයින්ුනේ දැන්. දැනගත්තා නම් අයින් වෙන්නේ නැහැ ඒ දවස්වල. ඇත්තටම මේ මොකද්ද ජොබ් එකෙන් අයින් වෙද්දී මේ අයින් වුණාට පස්සේ ක්ලාසස් නැති වුණා. හරි. ක්ලාසස් නැති වුණා. ඒ කියන්නේ සෑහෙන ලොකු ප්‍රශ්නයක් වුණා. හරි. ඒ කියන්නේ හිතා ගන්න බෑනේ දැන්. එතකොට ඔන්න කට්ටිය කියන්න ගත්ත අපරාධ ජොබ් එකේ හිටියා නම් සැලරි එක හරි තියනවානේ. මේ අපරාධය අයින් වුණේ කියලා. ඉතින් ඒ කට්ටියට මම ඔව් නේද කියලා මම හිටියා. දැන් ඉතින් ආන්සර් එක හම්බෙලා ඇති කියලා හිතනවා. හරි. ඉතින් මේ නෑ ජොබ් එක ඒක ඒ වෙලාවේ ගත්ත ඩිසිෂන් එක හොඳයි. හරි. මොකද්ද මේ most entrepreneurs have courses. yes. හරියටම හරි පුතේ. මෙන්න මේ වගේ දෙයක් තියෙනවා most entrepreneurs have not done courses. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඇත්තටම කරන්නේ නැහැ. ගොඩක් අය කරන්නේ නැහැ. හැබැයි කරනවා නම් ඇත්තටම වටිනවා. හරි. ඇත්තටම වටිනවා කරන එක. ඉතින් මේ මතක තියාගන්න මේ ඒක ඇත්තටම වටිනවා. හරි. ඔව්. ගොඩක් දේවල් එනවා. හරි. yes අනිවාර්යෙන්ම රිස්ක් එකක් ගත්තා. ඉතින් රිස්ක් එකක් ගන්න නැතුව බෑනේ. ඉතින් entrepreneur කෙනෙක් වෙන්න ඕනේ නම් රිස්ක් එකක් ගන්න වෙනවා පුතේ. ඒක තමයි හැටි. හරි. ඇත්තටම ජොබ් එකට යද්දි ගොඩක් වෙලාවට සමහර අය කිව්ව අපරාධ ජොබ් එකකට යන්නේ කියලා. හරි. ඇත්තටම මට රවින්දු සර් මට කතා කරා. රවින්දු කිව්වා අයියේ ජොබ් එකකට යන්නේ මේ පොඩ්ඩක් ඉමු නේද කියලා. ඒ වෙලාවේ ගන්න ඩිසිෂන් එක තිබ්බේ ඒක. හරි. හැබැයි මම ඒ ගැනත් වොරි වෙන්නේ නැහැ.
ජොබ් එකට ගියපු එක ගැන වොරි වෙන්නෙත් නැහැ. හරි. ඒ කියන්නේ මේ ක්ලාසස් සයිඩ් එක පොඩ්ඩක් අඩු වුණාට අර කියන්නේ වැඩි මම මේවා කරන්නේ නැති වුණාට මේ ඒකෙන් එක්ස්පීරියන්ස් ගත්තා. ඔයාලට වුණත් මම බැංක් එකක් ගැන දෙයක් කියලා දෙන්නේ. බැංක් එකක මෙන්න මෙහෙම වෙනවා මෙන්න මෙහෙම වෙනවා මේක මේ විදිහට ඒ එක්ස්පීරියන්ස් එකකින් හින්දා. ඒ හින්දා සමහර අය කියන අපරාධ ජොබ් එකට ගියේ නැත්නම් ක්ලාසස් මේ තව ඉස්සරහට යනවා කියන එක. ඒ වුණාට එහෙම ප්‍රශ්නයක් නෑ. හරි. හරි. ඉතින් මේ අනිවාර්යයෙන්. මේක තමයි ඉතින් මම දන්න දේ හැමදේම කියනවා. අනිවාර්යයෙන්ම. ඉතින් මේ මොකද්ද මට හරි සතුටුයි මං ජොබ් එකට ගියපු එක. මොකද ඕන දෙයක් සමහරලාට දැන් අපි මම එහෙම කියන්නේ මුකුත් අඩුවෙන් කියනවා නෙමෙයි. දැන් ස්කූල් ටීචර් කෙනෙක් වුණා සමහරලාට බැංක් එක වැඩ කරලා ස්කූල් ටීචින් එන්නේ නැහැ පුතේ. ඒක ගොඩක් අඩුවෙන් එහෙම දෙයක් වුණොත් වෙන්නේ. එතකොට මට තියෙනවා දෙයක් මට තියෙන එක්ස්පීරියන්ස් එකක් මම බැංක් එක මම MS Holdings ට්‍රේනින් ඉඳලා ඒ වගේ එක්ස්පීරියන්ස් අරගෙන ඇවිල්ලා අපි මේ බලන එක. මම හිටියේ 2 years සම්පත් බැංක් එකේ as a executive. හරි ඉතින් ඉඳලා තමයි අයින් වුනේ. හරි. ඉතින් කොහොම හරි මම ඒත් එක්කම දැක්ක ඉස්සෙල්ලා අර මේ planning organizing leading controlling ගැන අහලා තිබ්බා. හරි ඒකත් එක්ක මම දැක්ක මේ 5 කියන්නේ management functions පහක් දාලා තිබ්බා. මම ඒක හරියට දැක්කේ නැහැ. බලන්න කියවන්න හම්බුන්නේ නැහැ. ගොඩක් messages ආවා. අපි ඒ වුණාට ඒ කියන්නේ එහෙම තියනවා පුතේ එක එක මේ management functions වලින් වුණත් දැන් අපි management functions අපි discuss කරන්නේ 4යි. ඒ 4 තමයි ඇත්තටම අපේ degree programs වලත් හැම දෙයකම discuss කරන්නේ. එහෙනම් ඒ 4 විතරක් අපි ගමු. තව තියෙනවා. එක එක විදියට තියෙනවා. හරි. ඉතින් මේ ඔව් අනිවාර්යයෙන්. ඉතින් අර මම ඇත්තටම පුංචි දෙයක් මේ කියන්න දැන් මේ ගොඩක් මෙසේජ් එනවා මම ඒකට කොමන් මං ආන්සර් එකක් දෙන්න. ඇත්තටම කවදා හරි මේ ඔයාලගේම බිස්නස් එකක් ඔයාලා කරනවා නම් පුතේ මම දෙන මේ ඇඩ්වයිස් එක තමයි ඔයාලා ඊට කලින් අවුරුද්දක්වත් අඩුම ගානේ කොහේ හරි වර්ක් කරන්න. හරි. අඩුම අවුරුද්දක් අවුරුදු දෙකක් විතර වැඩ කරනවා හොඳයි. මිනිමම් ඔයාලා අවුරුද්දක විතර එක්ස්පීරියන්ස් එකක් ගන්න වෙන කෙනෙක්ගේ යටතේ වැඩ කරලා. හරි. මම කියන්නේ ඒකයි. මම දෙන ඇඩ්වයිස් එක එකයි ජොබ් එකක් කරන්න කලින්. හරි. මේ ජොබ් එකක් කරන්න කලින්. ඒක කොහේ හරි ඉතින් කමක් නැහැ. ඔයාලගේ ඩිසිෂන් එකත් එක්ක මගෙන් කොහෙන්ද කියලා අහනවා. කොහෙද කියලා. ඔයාලගේ ඩිසිෂන් එකත් එක්ක ඔයාලා කැමති ඒ වෙද්දි ඔයාලා කැමති ෆීල්ඩ් එකේ ඔයාලා ජොබ් එක කරන්න. නැත්නම් දැන් මම මෙහෙම කියන්නම්. මම මෙහෙම ඔයාලට දෙන්නම් ඇඩ්වයිස් එක. ඒ කියන්නේ ඔයාලා යන්න කැමති ෆීල්ඩ් එකේ ඔයාලා ජොබ් එකක් කරන්න. හරි. ඊට පස්සේ එන්න ඊට පස්සේ. හරි. කියන්නේ ඒ එක්ස්පීරියන්ස් එකත් වටිනවා. එහෙම එක්කුත් තියෙන්න ඕනේ. හරි. මොනවද මම දිගටම ක්ලාසස් කරා නම් සමහර විට මට එහෙම ජොබ් එකකට ගියා මට මෙහෙම වුණා. ඒ කියන්නේ මට මේ මම අර කරපු එක මේ කරපු එක කියවන්න ඕනේ නැහැ. මං එහෙම කියවන කෙනෙක් නෙවෙයි. හරි. ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ ඒකෙන් මට පුළුවන් වුණා ඔයාලට දෙයක් කියලා දෙන්න. ඔයාලා තාම ජොබ් කරන්නේ නැහනේ. හරි. ඒකට මෙන්න මෙහෙම කට්ටිය ඉන්නවා. හරි human resource management කියලා එහෙම lesson එකක් තිබ්බනම් මම තව ටිකක් ලස්සනට කරනවා. මේ grade 10 11 වල නැහනේ. හරි. ඉතින් මේ ඒ කියන්නේ මේ අන්න ඒකයි ඒ එක්ස්පීරියන්ස් එකක් ගත්තා කොහෙන් හරි. ඉතින් ඒක වටිනවා. බැනුම් අහපුවා ඕන තරම් තියෙනවා. හරි. ඕන තරම් බැනුම් අහලා වැඩ කරපුවා ඕන තරම් තියෙනවා. ඔයාලා try කරන්න. අවුරුද්දක් දෙයක් කොහේ හරි වැඩ කරලා ඊට පස්සේ එන්න. එතකොට අයිඩියා එකක් තියෙනවා පුතේ. දැන් මං ගාවත් ඉන්නවනේ වැඩ කරන්න කට්ටිය. අපේ පේමන්ට්ස් බලන කට්ටිය ඉන්නවම ඉන්නවනේ. දැන් එතකොට මේ දැන් සමහර විට මම එම්ප්ලොයි කෙනෙක් හැටියට තව තැනකදී මම එම්ප්ලොයි කෙනෙක් හැටියට මම හිටපු සිටුේෂන් එක මම දන්නවා මේ මංගාව කට්ටිය වැඩ කරද්දි මම දන්නවා මෙයා ඉන්නේ මේ වගේ සිටුේෂන් එකක. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් බණීද කියලා බයයි. හරි. මොකක් හරි නිවාඩුවක් ඕන නිවාඩුවක් දෙයිද කියලා ෂුවර් නැහැ. හරි. එහෙම සිටුේෂන් එකනේ ජොබ් එකක් කරද්දි ඉන්නේ. දැන් හදිසියෙ මොන හරි ප්‍රශ්න දැන් ඔයාලගේ අම්මලා තාත්තලාට උනත් හදිසියෙ දැන් ඔන්න ඔයාලට සනීප නැහැ. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ නිවාඩු ගන්න විදියට. එහෙම අනන්තවත් ඔයාලට වෙලා ඇතිනේ. හරි. එතකොට අන්න ඒ සිටුේෂන්ස් ගැන අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. මට අයිඩියා එකක් ගන්න පුළුවන් වුණා. දැන් මං ගාව කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මං සලකන විදිය වෙනස්. එයාලට. හරි. ඉතින් අන්න ඒක. අනිවාර්යයෙන්. ඒක තමයි. හොඳම වැඩේ තමයි මිනිස්සුන්ට කරදර නොඉන්න එක. ඒක හරි. හොඳයි. ඉතින් ගොඩක් එක එක දේවල් අපි කතා කරේ එක එක තැන්වලින්. අපි එමු පේපර් එකට. මෙතනදී පුතේ ආන්සර් එක වෙන්නේ. හරි.
ප්‍රශ්නයක් කරගන්න එපා. එහෙම හැදෙන්නේ නැහැ. හරි. බය වෙන්න නැතුව ඉන්න. හරි. බය වුණොත් නිකම්ම ඕක හැදෙනවා. එහෙනම් බය වෙන්න නැතුව ඉන්න. පරිස්සමෙන් ඉන්න ඔයාලා ඉස්කෝලේ යනවා නම් පරිස්සමට ඉන්න මේ මම දන්නවා දැන් යාළුවෝ පොසිටිව් වෙලා ඇති අනිවාර්යයෙන්ම ඉතින් බය වෙන්න නැතුව ඉන්න. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. හරි ගණන් ගන්න එපා. මටත් ඔය සිටුේෂන් එකක් වුණා මේ දැන් මාස 3කට විතර කලින්. ප්‍රශ්නයක් වුණේ නැහැ. හරි. හොඳයි. third one එක. The role of organizing factors of production required for production in order to start and conduct. Hari. And conduct a manufacturing process is identified as entrepreneurship. Hari. Then මගෙන් හරි third one එක මම answer එක දැම්මනේ. මගෙන් questions වගේ question එකක් ඇහුවා මේ POLC කියන එක චුට්ටක් කියන්න කියනවා. මේ management functions නේ පුතේ. Planning, organizing, leading, controlling. හරි. එතකොට මෙතනදී පුතේ planning කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට determine කරන එක. කියන්නේ මොකක් හරි determine කරනවා decision making. හරි. organizing කියලා කියන්නේ මොකක් හරි අපි purchase කරන එකක්. හරි. appoint කරන එකක්. කියන්නේ කෙනෙක්ව වැඩට ගන්නවා appoint කරනවා. තව ගොඩක් දේවල් තියෙනවා නිකන් පොඩි වචනයක් දාගෙන යන්නේ. හරි. ඒ කියන්නේ determine හරි ඔන්න කරනවා. හරි. මේ planning කියලා කියන්නේ ඔන්න determine කරන එකක්. organizing කියලා කියන්නේ purchase කරන appoint කරන. කියන්නේ අපි plan කරපු විදියට කරන වැඩ ටික plan කරපු දේවල් අපි කරද්දි ඒක තමයි අපි organizing කියලා කියන්නේ. leading කියලා කියන්නේ human resource එක lead කරන එක. HR එක lead කරන එක. ඒ කියන්නේ එතන motivation කියන එකක් තියෙනවා. හරි. motivation කියන එකක් තියෙනවා. නැත්තම් human resource එක lead කරන එක. මෙන්න මෙහෙම කරන්න මේ විදියට කරන්න ඔයාලට කරන්න පුළුවන්. හරි. බැරි නෑ. පුළුවන් ඔයාලට. අන්න ඒ වගේ motivation එක. හරි. controlling. පුතේ planning වලදිත් controlling තියෙන්න ඕනේ, organizing වලදිත් controlling තියෙන්න ඕනේ, leading වලදිත් controlling තියෙන්න ඕනේ. ඒ කියන්නේ මොනවා හරි දැන් plan කරපු විදියට වැඩ ටික වෙනවද? එහෙම වෙන්නේ නැත්නම් ඒකට ගන්න ඕන මොනවද? අනිත් decisions මොනවද කියන එක තමයි controlling වලදී වෙන්නේ. ගොඩක් අය හිතනවා plan කරලා organize කරලා lead කරලා අන්තිම එක තමයි controlling කියලා. නෑ. කවදාවත් නෑ. controlling කියලා කියන්නේ මතක තියාගන්න මේ planning වලදීත් වෙනවා, organizing වලදීත් වෙනවා, leading, controlling කියන හැමතැනදීම controlling කියන දේ තියෙන්න ඕන. හරි. එහෙම නැතුනොත් ඒක කරන්න අමාරුයි. මේ තියෙන්නේ management functions පුතේ. planning, organizing, leading, controlling. POLC. හරි. ඉන්ස්ටිටියුට් එකට අමතර මම එක පස්සේ කියන්නම් ඈ. හරි. හොඳයි. මේ හරි. ඉතින් third question එක ආපහු සරයක් මම චුට්ටක් කිව්වොත් මෙන්න මේකයි. third එක the role of organizing factors of පුතේ ඒ කියන්නේ මේ land labor capital කියලා production factors කොච්චර තිබ්බත් වැඩක් නැහැ. හරි. මෙතන කියන්නේ මොකද්ද? the role of organizing factors of production. factors of production මෙන්න මේ land labor capital කියන එක කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ඒක ටික control කරන්න, හරි. ඒ ටික organize කරන්න entrepreneurship කියන process එක නැතුව. හරි. මතක තියාගන්න. ඒ හින්දා answer එක වෙන්නේ third one. හොඳයි. Question number 4. Select the answer by grouping needs and wants given A to F. Given A to F. මොකක්ද answer එක? අපි බලමු. Needs and wants. ලියමු. ටක්. Needs, wants. හරි. Needs මොනවද තියෙන්නේ? Food. A. Need. B. Buses. Want. C. Communication. Need. D. Private education. Want. E. Security. Need. F. Hospital. Want. Hospital කියලා කියන්නේ health වල need එක want එකක් පුතේ. හරි. එතකොට answer එක මොකද්ද? A C E B D F. A C E B D F. Answer number 1. Answer number 1. Very good. Question number 5.
question number 5 මෙතන තියෙනවානේ. හරි. The business operations are conducted and decisions of the owners are implemented in a business by the business operations are conducted and decisions of the owners are implemented in a business by owners lage decisions implement karanne kawuda ඕන දෙනවා decision එක ඕන දෙනවා ඕනගේ objective එක නැත්නම් ඕනගේ decision එක ඒක implement කරන්නේ manager කවුරු ලවාද මෙතන answer එක manager කවුරු ලවාද ඒක කරවගන්නේ employees lage yes very good හරි එතකොට answer එක කොහමද answer එක වෙන්නේ owners lage decisions implement කරන්නේ කවුද පුතේ managers number 1 first one is the answer first one හරි ඊට පස්සේ question number 6 අන්න හොඳ answer question එකක් හැබැයි මේ හරියට තියෙන doubt එකක් එන questions අපි බලමුද ඔයාලගේ answer එක මුලින්ම the government increase up to 15% from the 11% the VAT percent relates the මේක 2016 හරිනේ අවුරුද්ද 2016 ඔක ඇත්තටම කරපු දෙයක් බලමු ඔයාලගේ answer එක ඔක ඇත්තටම කරපු දෙයක් VAT එක වැඩි කරා ඔයාලගේ answers very good හොඳට ඔයාලා හැමෝම වගේ එවනවා answers ඒක හරි හොඳයි very good ඒක වැරදුනාද හරියනවද කියන එක ප්‍රශ්නයක් නෑ ඔයාලා දන්න answer එක ඔයාලා එවනවා අන්න එහෙම තමයි ඉන්න ඕනේ නියමයි හරි මේක legal environment එක එන්නේ නැහනේ මොකද legal environment එන්නේ නැත්තේ පුතේ ඒක acts and laws ඒ කියන්නේ acts laws regulations හරි ඒව තමයි මේකට එන්නේ දැන් මේක එහෙම එකක් නෙවෙයි එහෙනම් first එක එන්නේ නැහැ දැන් ඔයාලා කවුරුත් fourth එක කිව්වෙත් නැහැ global environment කියන එක ඒක එන්නේත් නැහැ ඇයි government එක කරපු එකක් නේ හරි එතකොට ඔන්න දැන් ඔයාලගේ answer එක තියෙන්නේ second එකද third එකද second එකද third එකද second එකද third එකද හරි දැන් මොකක්ද answer එක ආයෙ දාන්න ඕනේ නැහැ දැන් දැම්මනේ second එකද third එකද කියන එක හරි ඕකෙන් තමයි ඔයාලා අපි බලන්නේ හරි මොකක්ද දන්නවද answer එක හරි මෙතන පුතේ හොඳට මතක තියාගන්න හොඳට බලා ගන්න මේ වගේ questions වලට doubtful answers තිබ්බට අපි හරි answer එක ගහන්න ඕනේ. කියන්නේ most suitable one එක අපි තෝරගන්න ඕනේ පුතේ. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හින්දා second එක යහුවොත් වැරදි. හරි. answer එක third one. answer එක third one. reason එක තමයි the government increased up to 15% from the 11%. the VAT percentage relates to the හරි decision එක ගන්න government එක අධික පුතේ tax එක increase කරනවා කියලා කියන්නේ ඒක එන්නේ අනිවාර්යයෙන්ම fiscal policy එකට. ඒ කියන්නේ government එකේ income and expenses government budget එකට තමයි ඒක relate වෙන්නේ. හරි. මම කියන්නේ නැහැ economic environment එකට පොඩ්ඩක්වත් එන්නේ නැහැ කියලා. economic environment එක environment කියන answer එකත් okay. හරි. economic environment කියන answer එකත් okay. but අපිට select කරගන්න තියෙන්නේ the most suitable one. හරි. ඉතින් ඒ හින්දා පුතේ government අනිවාර්යයෙන්ම government එක relate වෙනවා නම් ගොඩක් වෙලාවට එන්නේ කොහොමත් political environment එක තමයි. ඒකෙනුත් ඒ කියන්නේ tax එක කියන එක පුතේ government එක tax එක increase කරන්නේ මොකටද? government එකේ income එක වැඩි කරගන්නනේ. කවුරු හරි නැහැ කියනවද? අනිවාර්යයෙන්ම 11% ඉඳලා 15% වල මට හොඳට මතකයි ඒක වැඩි කරේ. හරි එතකොට තිබ්බ මෛත්‍රීපාල සිරිසේන මේ ප්‍රෙසිඩන්ට් හිටපු කාලේ මේ ඒක වැඩි කරේ අනිවාර්යයෙන්ම ඉන්කම් එක වැඩි කරගන්න. ගවර්න්මන්ට් එකේ ඉන්කම් එක වැඩි කරගන්න. හරි. එහෙනම් ආන්සර් එක වෙන්නේ third one. political environment. ඔව් ගවර්න්මන්ට් එක රන් වෙන්නේ ටැක්ස් වලින් තමයි පුතේ. ඒ කියන්නේ මේ ඇත්තටම කිව්වොත් ගවර්න්මන්ට් එකක මේන් මේ කියන්නේ මේන් ඉන්කම් එක තියෙන්නේ මේ ටැක්ස් ඉන්කම් එක. හරි ගවර්න්මන්ට් එකේ මේන් ඉන්කම් එක ටැක්ස් ඉන්කම් එක.
හරි. ඒ කියන්නේ normally government income එකෙන් මතක විදියට ඒ කියන්නේ ලොකු percentage එකක් තියෙනවා. හරි. What are the factors related to the fiscal policy? ෆිස්කල් පොලිසි එකට රිලේටඩ් ෆැක්ටර්ස් කියලා ගන්න බෑ. මෙහෙමයි ඉතින් ෆැක්ටර්ස් දෙකයි තියෙන්නේ. අද ෆිස්කල් පොලිසි කියලා කියන්නේ ඇනුවල් බජට් එකනේ. අර අයවැය කියන එකනේ. එතකොට ගවර්න්මන්ට් ඉන්කම්, ගවර්න්මන්ට් එක්ස්පෙන්සස්. ඒ දෙක තමයි ෆැක්ටර්ස් කියලා આવොත් ගන්න වෙන්නේ. හරි. හොඳයි. ඊළඟ ක්වෙස්චන් එකට නම් මම හිතන්නේ ආන්සර් එක දෙන්නේ දැන් ගොඩ ඒ කියන්නේ මේ සෑහෙන්න ආපු ක්වෙස්චන් එකක්. A sole proprietorship is required to submit an application to register the business name within how many days? Within? Yes. ඔයාලට මතකයි. Very good. හරි. අන්න ඒක තමයි වෙන්න ඕනේ පුතේ. දැන් මේ papers කරලා දැන් quick බලන්නකෝ නැද්ද කියලා ඔයාලට paper මේ විදියට papers කරද්දි. හරිද? ඔයාලට නිකම්ම මේක මතකයි. හරි. මොකද මේ වගේ questions ඇරෙන්න වෙන questions එන්නේ නැහැ. හරි. මේ අපි ඩිස්කස් කරලා තියෙන අද මේ හයත් කතා කරද්දී 6 වරක් අතර 240යි නේ. 24යි නෝ 240 MCQs අපි ඩිස්කස් කරලා තියෙනවා මේ වෙද්දි. තව අපිට මාස 6ක් තියෙනවා එක්සෑම් එකට. හරි. අනිවාර්යයෙන්ම මම හිතන්නේ more than 1000 මම කියන්නේ අඩුම ගානේ එක්ක ලං වෙන්න හරි පුළුවන් වෙයි. දැන් ජනවරි වල පොඩ්ඩක් අඩු වෙයි. මොකද ජනවරි වල මේ එක්සෑම් A level ලං හින්දා මම කියලානේ තියෙන කලින්ම. ඒ හින්දා පොඩ්ඩක් අඩු වෙයි. ඒ ඇරෙන්න ගොඩක් වෙලාවට අනිවාර්යෙන් 500 වල ඩිස්කස් කරන්න පුළුවන් නේ. MCQ. හරි. එතකොට ඔයාලට කරන්න දෙයක් නැති වෙයි අත්තටම. අන්තිමට මේක කරලා මතකයි. හරි. පාඩම් කරන්න දෙයක් නෑ. ඉතින් හොඳයි. එහෙම මම නම් කියන්නේ. එතකොට මේ කොමර්ස් සබ්ජෙක්ට් එක රිලීස් ඔයාලට. ඔයාලට අනිත් ඒවාට වැඩිපුර ඇටෙන්ෂන් එක දෙන්න පුළුවන්. හරි. හොඳයි පුතේ. 14 days තමයි ආන්සර් එක වෙන්නේ. මම ඔයාලට කියලා තියෙනවානේ මේ 14 days පැන්නොත් මොකද වෙන්නේ කියලා. දඩයක් එනවා. ෆයින් එකක් එනවා. මතකද කීයද කියලා? මං කිව්වා. රෙජිස්ට්‍රේෂන් ෆී එක 500යි. monthly fine එකක් එනවා කීයද? නෑ 25 rupees per month. 25 not 50 or 100 25 25 25 ඉන්නේ. මතක තියාගන්න. හරි. එතකොට question number 7 වලට answer එක number 2. ලියවනේ. Question number 8. A characteristic can be seen in incorporated companies but can't be seen in sole proprietorship and partnership. Incorporated company එකක විතරක් තියෙන sole proprietorship and partnerships වල නැති. අපි බලමු having an objective. හැම business එකකම objective එකක් තියෙනවානේ. නේද? having an objective. ඉතින් business objective එකක් නැති business එකක් නැහැනේ. තේරුමක් නැහැ නේද? Second one, having a legal personality. Sole proprietorships වලයි partnerships වලයි legal personality එකක් නැහැ. හරි. දැන් මොකද්ද වෙන්න ඕනේ එතකොට? Incorporated companies වල ඒ character එක තිබ්බොත් answer එක තමයි second one එක. ඔව් පුතේ අනිවාර්යයෙන්ම legal personality එකක් නැහැ sole proprietorship වලයි partnerships වලයි අනිවාර්යයෙන්ම owners ලගේ නැත්නම් partners ලගේ name එකෙන් තමයි පුතේ ඒ business එකේ legal activities run වෙන්න ඕන. හරි. But in the incorporated companies having a legal personality එකක් තියෙනවා. හරි. හතර වෙන්නත් බැරිද කියලා අහනවා. ඔව්. doing an economic activity ඔක්කොගෙම economic activity නේ කරන්නේ. ඔව්නේ answers දෙකක් තියෙනවානේ. having a continued existence ඒක sole proprietorship එකේ partnership එකේ නැහැනේ. නේද? පුළුවන් මේ කියන්නේ ඒකේ නැහැනේ. ඒත් incorporated companies වල තියෙනවා පුතේ answers දෙකක් තියෙනවා. second one එකයි fourth one එකයි. second one එකයි fourth one එකයි. answers දෙකක් තියෙනවා. answers දෙකක් තියෙනවා.
හරි number 9 මොනවාරි issues තියනවද එහෙමයි දෙකක් එන්නේ කියලා එහම O levels වලට දෙකක් එයිද කියලා එහෙම තියනවද ප්‍රශ්න කියන්න බෑ එන්න ඉඩ තියෙනවා O levels වලටත් එහෙම වෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා පුතේ හරි හොඳයි එහෙම ආවොත් දැන් ඔයාලා දන්න හරිම ආන්සර් එක තියෙනවනේ ආන්සර්ස් දෙකටම ගහන්න එපා හරි ඔයාලා දන්නවනේ කොහොමද මේකට ගැහුවත් මේකට ගැහුවත් මේ දෙකම හරි හරියකට ගහන්න හරි එකකට ගහන්න දෙකටම ගහන්න එපා හරි දෙකකට ගහන්න එපා එකකට විතරක් ගහන්න හරි එහෙම කරන්න හරි number 9 the act which is required to be registered under the act which is required to be registered under මොකුත් නෑ නේ මේක මොකුත් දීලා නෑ ඉතින් අපිට මොකුත් ආන්සර් එකක් දෙන්න බෑ මට වෙන්නේ 8යි 9යි ක්වෙස්චන්ස් හදද්දි මොකක් හරි ප්‍රශ්නකින් හදලා තියෙන්නේ හරි කමන්නේ හරි එක්ක අපිට බිස්නස් ඕගනයිසේෂන් එක තියෙන්න ඕනේ ඔව් පුතේ කම්ප්ලීට් ක්වෙස්චන් එකක් නෙමෙයි හරියට හරි ඒක කම්ප්ලීට් ක්වෙස්චන් එකක් නෙමෙයි පුතේ නේද ගන්න බෑ හරි ඒක අයින් කරමු නම්බර් 9 දැන් මම ඒ ගැන කියන්නම් හරි මම ඒ ගැන කතා කරන්නම් නම්බර් 9 වල ආන්සර් එකක් නැහැ හරි ආන්සර් එකක් නැහැ මම එන කතා කරන්නම් හැබැයි මොකද the business name ordinance ඒකත් පොඩ්ඩක් වරද්දලා තියෙන කමන්නේ ඒව නම් ඉෂුව එකක් නැහැනේ the business first again first answer එක කතා කරන්නේ the business name ordinance of number 6 of 1918 කියලා කියන පුතේ sole proprietorship වලටයි partnerships වලටයි ඒ කියන්නේ අර full name එකකින් owners ලගේ full name එකකින් නැතුව වෙන name එකකින් start කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම මෙන්න මේ act එකකින් number 6 of 1918 කියන act එකට register කරන්න ඕනේ second one එක the cooperative societies act number 5 of 1972 හරි මෙතනදී කියන්නේ ඒ කියන්නේ cooperative societies register කරන්නේ මෙන්න මේ act එකෙන් සමුපකාර කියලා කියන අපි act number 5 of 1972 ඒවා මතක තියාගන්න හරි මේකේ මං හිතනවා ඔයාලා කොපි එකක් ගන්න නැති කියලා මොකද last week එකේ මම මේ paper එක දැම්මා හරි ඒව අරගන්න මොකද එතකොට ලේසි ඔයාලට මේ paper එකේම ලියන්න පුළුවන් ඒ හැම මං කියන හැමදේම හරි third one the companies act number 7 of 2007 yes company register කරන්න අපි use කරන්නේ පුතේ නැත්නම් incorporate කරන්න අපි use කරන්නේ මෙන්න මේ number 7 of 2007 කියන act එක. හරි. ඒකත් එක්කම sole proprietorship එකක maximum number of members reside කරන්නේ number 7 of 2007 කියන act එකකින්. හරි. and the partnership act එක තියෙන්නේ 1890 ඒක partnership එක control කරගෙන යද්දී වෙන issues වලට තමයි partnership act එක තියෙන්නේ. හරි. හොඳයි. එතකොට මේ ආන්සර් එකක් නෑ හින්දා no answer. Section number 10. Question number 10. If you expect to do management activities of a business by persons collectively, which business organization should be selected? If you expect to do management activities of a business by persons collectively. කට්ටියක් එකතු වෙලා වැඩේ පටන් ගන්න යන්නේ. මොකද්ද හොඳ දේ? මොකද්ද හොඳ පුතේ? මොකක්ද හොඳ organizations? ඒක ටිකක් හොඳ ආන්සර් එක ෆස්ට් එක මම දැක්ක ෆස්ට් එකේ ආන්සර්ස් දෙක තුනක් එහාට මෙහාට යනවා. partnership and sole proprietorship කියලා කියන්නේ තනියමනේ පටන් ගන්න. මෙතන කියන්නේ management activities of a business by persons collectively කට්ටියක් එකතු වෙලා sole proprietorship තනියම කරන්නේ. එහෙනම් ඒක ආන්සර් එකක් වෙන්නේ නැහැ. Second one partnership and incorporated companies. කොහොමද?
අයියෝ ආන්සර් එක ලේසියිනේ ස්වල්ප ෂිප්ස් කියලා තුනක් තියෙනවනේ. ඉතින් තුනම පටන් ගන්න බෑ. ඒ කියන්නේ මෙයාලා කියන විදිහට මෙයාලා මැනේජ්මන්ට් ඇක්ටිවිටීස් මෙයාලා කරන්නේ කට්ටිය එකතු වෙලා. හරි. ඒක හොඳයි. very good. එහෙම බලපු එක. ෆස්ට් එක ස්වල්ප ෂිප් තියෙනවා, තර්ඩ් එකක් තියෙනවා, ෆෝර්ත් එකක් තියෙනවා ස්වල්ප ෂිප්. එන්නෙම නෑ එතකොට. ආන්සර් එක මොකද්ද? සෙකන්ඩ් වන් පුතේ. ඇයි? පාර්ට්නර්ෂිප් එකක මිනිමම් 2 මැක්සිමම් 20 මේ පාර්ට්නර්ස්ලා ඉන්න පුළුවන්. පුතේ කම්පැනි එකක මිනිමම් කීයද? මේ ඔයාලගේ සිලබස් එකේ නැහැ මම නිකන් පොඩි දෙයක් කියලා දෙන්න. කම්පැනි එකක මිනිමම් කීයද? ඔයාලා හිතන විදියට. මිනිමම් ගෙස් කරලා එවනවා. හොඳයි very good. මිනිමම් අන්ලිමිටඩ් වෙන්න බෑ. ඒ මැක්සිමම්. මිනිමම්. හරි මං කියන්න. අන්න එහෙම ගෙස් කරන්න. very good. හරි. දැන් මේකට ආන්සර් එක මොකද? ආන්සර් එක සෙකන්ඩ් වන්නේ. හරි. ඒක දාමුකෝ අපි. හරි. පුතේ කම්පැනි එකක් අපි ඇත්තටම මේ කම්පැනි කියලා මෙහෙම ගත්තට හරි ඉන්කෝපරේටඩ් කම්පැනිස් කියලා ගත්තට මේ වගේ තියෙනවා පුතේ ලොකු ක්ලැසිෆිකේෂන් එකක්. හරි. මේ වගේ يعني කම්පැනිස් වල ඉන්කෝපරේටඩ් කම්පැනිස් වල තියෙනවා හරි ඉන්කෝපරේටඩ් කම්පැනිස් වල තියෙනවා ලොකු ක්ලැසිෆිකේෂන් එක. ඔක්කොම කතා කරන්නේ නැහැ මම නිකන් දෙකක් විතර කතා කරන එකෙන් තියෙනවා මේ public limited companies, private limited companies, offshore companies, ඊට පස්සේ foreign companies ඔන්න ඔය වගේ ගොඩාක් තියෙනවා. හරි ඒ හින්දා අපි ඒ ඔක්කොම ඕනේ නැහැ. අපි ගමු public limited and private limited companies. හරි public limited companies උත් ආපහු සැරයක් එනවා. එහෙම තියෙනවා ගොඩක්. ඒ ඔක්කොම කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් ඔයාලට පොඩි general knowledge හරි මොකද්ද public limited company එක පුතේ minimum 1 maximum unlimited. හරි minimum 1 maximum unlimited. private limited company එක minimum 1 maximum 50. හරි ඔන්න ඔය විදිහට තියෙන්නේ. හරි ඒ unfair. minimum මේ ඔව් මේ කියන්නේ මේ ෂෙයා හෝල්ඩර්ස්ලා ඉන්නේ මේ ඕනර්ස්ලා කියලා කියන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලා ඉන්නේ. හරි. ඒතර පබ්ලික් ලිමිටඩ් කම්පැනිස් වලට විතරයි පුතේ. ඒ කියන්නේ මේ ෂෙයා මාකට් එකේ ෂෙයාර්ස් ඉෂුව කරන්න පුළුවන්. ෂෙයා මාකට් එකේ ෂෙයාර්ස් ඉෂුව කරන්න පුළුවන්. පබ්ලික් ලිමිටඩ් කම්පැනිස් වලට විතරයි. ඒකෙත් තියෙනවා මේ PLC කම්පැනිස් කියලා ඒකට විතරයි. පබ්ලික් ලිමිටඩ් කම්පැනිස් ෂෙයා මාකට් එකේ ඉෂුව කරන්න පුළුවන්. මේකේ ෂෙයා මාකට් එකේ ඉෂුව කරන්න බෑ. ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිස් වලට ඒ කියන්නේ දැන් ඔයාලට මේක කොමන් නේ උගන්වන්නේ. මේක පටලවා ගන්න එපා ඈ. මේක මේ කියලා දුන්නේ නිකන් වැඩි දුරට කියලා දුන්නේ. පටලවා ගන්න එපා. දැන් මම 2023 දැන් මේ පාර ගිය පාර O level results ආපු කට්ටියට මම කරද්දි දැන් ඒ කට්ටියත් මගෙන් අහනවා අපි ඉගෙන ඉන්කෝපරේට් කම්පැනිස් කියලා මේ ඒකේ මේ මොකද්ද ෂෙයා මාකට් එකේ ෂෙයා ඉෂුව කරන්න පුළුවන් නේ කියලා එයාලත් මතක් කරනවා. මම පුතේ එහෙම තමයි. ඉතින් ඔයාලට අර කොමන්ලි දෙන්නේ නැත්නම් O levels වලදී කොමන් දෙන්නේ මේ ඉන්කෝපරේටඩ් කම්පැනිස් වලට ෂෙයාර්ස් ඉෂුව කරන්න පුළුවන් කියන එක. හරි. හැබැයි ඇත්තම කතාව නම් ෂෙයා මාකට් එකේ ෂෙයාර්ස් ඉෂුව කරන්න පුළුවන් වෙන්නේ පබ්ලික් ලිමිටඩ් කම්පැනිස් වලට විතරයි. ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිස් වල ෂෙයාර්ස් තියෙනවා. හැබැයි ෂෙයා මාකට් එකට දාන්න බෑ. හරි. ඒ කියන්නේ මේ දන්න අඳුරන අය යාළුවෝ අතරේ නෑදෑයෝ අතරේ. හරි. දැන් මම එක්සැම්පල් එකක් ගන්නම් පුතේ මේ ජිනසේන ප්‍රයිවට් ලිමිටඩ් කියන එක අර මොනවද ඒක හදන්නේ? ඔය වෝටර් ඔය වතුර මෝටර්ස් එහෙම හදන්නේ ජිනසේන එක තව ගොඩක් දේවල් කරනවා. අර අපේ ඔළුවේ තියෙන ජිනසේන ප්‍රයිවට් ලිමිටඩ් ඒක ඇවිල්ලා ප්‍රයිවට් කම්පැනි එකක්. දැන් ඒ කට්ටියගේ ගොඩක් වෙලාවට එයාලගේ මට මතක හිටියට මේ සහෝදරයෝ තමයි මේ ෂෙයාර්ස් තියෙන්නේ හැමෝටම. ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක්. හරි. මතකද? කීල්ස් එක එහෙමද? නේම් එකම තේරුම
or public limited companies, private limited companies. හරි. ඔය වගේ එක තියෙනවා පුතේ differences තියෙනවා. හරි. අර ගොඩාක් ඔවා කියන්නේ නැහැ. මේතකොට ඔය කට්ටිය පටලවා ගත්තොත් එහෙම කියලා. හරි කොහොම හරි ඔයාලා ඔළුවේ තියාගන්න ඕනේ incorporated companies වලට shares issue කරන්න පුළුවන්. හැබැයි ඒකත් හරිය ඉතින් shares issue කරන්න පුළුවන්. එතන කියලා නෑනේ මේ share market එකේ පුළුවන් කියලා. හින්ද ඒ කට්ටිය දීලා තියෙන එකත් හරි. හොඳයි කොහොම හරි මේ question number 10 වලට answer එක වෙන්නේ partnerships and incorporated companies. හරි sound එකේ මොකක් හරි issue එකක් තියෙනවද පුතේ? මොකක් හරි issue එකක් තියෙනවද? හරි බලමු. හරි දැන් හරි. ඒක වෙලාවට එක issues එනවා. හරි. අද මේ POTV එකත් අර හිටපුවන් ගානවා අය ගානවා මොකද දන්නේ නැහැ. අය බලමු අපි කරමු. මං හිතන්නේ මොකක් හරි signal එකේ issue එකක් වෙන්නේ නැති පුතේ. මං හිතන්නේ එහෙම වෙන්නේ නැති. මම ඉස්සෙල්ලත් මේ අනේම. හරි. lag. හරි. අය බලමු කරගෙන යන්න. ලකු අවුලක් නෑ යන්නේ. හරි question number 11 හරි question number 10 එක මම හිතන්නේ issue එකක් නැහැ ඔයාලට හරි අනේ මේ අලුත් එක නෙමෙයි පරණ එකේ තාම මේ පරණ PC එකේ ඉන්නේ තාම question එකක් තියෙනවා කලින් question number 9 වල third one එක the companies act number 7 2007 මොකටද use කරන්නේ කියලා පුතේ incorporated companies වල ඒ කියන්නේ incorporated companies වලට තමයි ඒක use කරන්නේ. එහෙම නැත්නම් මේ partnership එකක maximum members ලා ගන්න decide කරන්නේ number 7 of 2007 companies act එක. හරි. ඒතර question number 10 එකේ issue එකක් නෑ නේද කාටවත්? ඒක අනිවාර්යයෙන් මෙතන දීලා තියෙන්නේ management activities of a business by persons act collectively. හරි. එතකොට ගොඩක් ඒ කියන්නේ කට්ටියක් එකතු වෙලා කරනවා නම් partnership and incorporated companies තමයි answer එක වෙන්නේ. හරි. And question number 11, owner of a carpentry has taken its part of wood for his personal uses. The prime entry book. හරි කලින් එකේ අහලා තිබ්බා අර the partnership පොඩ ඉන්න partnership act එක මොකටද use කරන්නේ කියලා ඒ partnerships වලට පුතේ partnerships වලට තමයි use කරන්නේ. හරි අපි මෙතනට යමු. 11 එකේ ඉඳලම මේ ඔන්න පටන් අරගෙන accounting part එක. හරි. normally 16 ඉන්නේ ඉඳලා ඉන්නේ. මේක 11 ඉඳලා පටන් අරගෙන. Owners of a carpentry has taken its parts of wood for his personal use. The prime entry book which this transaction records. What is the answer? What is the answer? Fiction එක නම් lazy. Yes. General journal. Answer is general journal fourth one. Fourth one එක තමයි පුතේ answer එක වෙන්නේ. ඇයි ඒ? බලමු මේක. දැන් මෙහෙමනේ owner of a carpentry has taken its part of wood for his personal use. හරි. දැන් එයාට ඕන වෙලා ඕන එයා goods drawings. Yes, goods drawings. අපිට පුතේ කියන්නේ general දැන් අපි දන්නවා මෙන්න මෙහෙම මේ ටික. හරි මේක පොඩ්ඩක් කරමු අපි. cash book, petty cash book, bank account, purchase journal, sales journal. මෙන්න මේ හැම prime entry book එකකටම අපි කියන්නේ පුතේ specialized journals කියලා. specialized journals කියලා අපි කියන්නේ පුතේ. ඇයි එහෙම කියන්නේ? specialized journals කියන්න reason එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් cash book එකේ record කරන්නේ cash transactions. petty cash book එකේ record කරන්නේ petty cash transactions. bank account එකේ record කරන්නේ current account related transactions. purchase journal එකේ දාන්නේ trade, again purchase trade goods on credit basis. Sales journal එකේ දාන්නේ
මේ sold trade goods on credit basis ඔන්න ඔය ටික. ඒ කියන්නේ මොකක් හරි එක transaction එකක් තමයි පුතේ අපි record කරන්නේ. හරි. yes recording only one type transactions. අපි ඒවට කියනවා specialized transactions කියලා. හරි. හැබැයි මේ කිසිම එකක record කරන්නේ නැති transactions අපි record කරනවා general journal එකේ පුතේ. හරි. general journal එකේ record කරනවා. හරි. general journal එකේ record කරනවා. එතකොට general journal එකේ record කරන transactions පහක් විතර අපි කතා කරනවා පුතේ O levels වල. හරි. O levels වල කතා කරනවා. මොකද example එක අපි non current asset එකක් purchase කරනවා කියලා credit basis for the business use. business එකේ use එකට හරි. business use එකට අපි purchase කරනවා non current asset එකක්. හරි. එතකොට දැන් credit basis තමයි purchase කරන්නේ. credit basis non current asset එකක් purchase කරනවා business එකේ use එකට. credit basis ගන්න හින්දා cash book එකට දාන්නත් බෑ, petty cash book එකට දාන්නත් බෑ, bank account එකට දාන්නත් බෑ. මොකද ණයටනේ ගන්න. හරි. purchase journal එකට දාන්න බෑ. credit basis උනාට හරි. ඒක ඇවිල්ලා trade good එකක් නෙවෙයි හින්දා. ඒ කියන්නේ අපහු විකුණන්න ගන්න එකක් නෙවෙයි හින්දා. හරි. හරිද? එතකොට sales journal එකට දාන්න බෑ, sales නෙවෙයිනේ. එතකොට ඒ වගේ ඒවා දාන්නේ අන්න general journal එකේ. ඉතින් ඔන්න ඔය වගේ අර කිසිම එකකින් බාරගන්නේ නැති transactions අපි record කරන්න පුතේ general journal එකේ. හරි. අපි තව කිව්වොත් accounting errors very good. accounting errors record කරනවා. adjustment entries record කරනවා. ඊට පස්සේ ඒක grade 11 වල තියෙන්නේ. ඊට පස්සේ goods drawings record කරනවා. හරි. මොකද goods drawings කියන එක අපිට දැන් මේක ඇවිල්ලා goods drawings මේ equation number 11 එකේ තියෙන්නේ goods drawings. දැන් goods drawings record කරන්න බෑ cash book එකේ. ඇයි? ඉතින් cash නෙවෙයිනේ ගත්තේ goods නේ ගත්තේ. ඒ හින්දා ඒක record කරන්න බෑ. purchase journal එකේ දාන්න බෑ මේ trade goods හරි ණයට එහෙම මුකුත් උන්නේ නැහැ. sales journal එකේ දාන්නත් බෑ. හරි. දාන්න වෙන එකම එක account එක general journal answer number 4. ලියලා තියෙන්නේ. හරි. answer number 4. හරි. ඊළඟට මගෙන් අහලා තියෙනවා A levels වල මීට වඩා එනවද කියලා. A levels වල එනවා. general එකට එක එක එනවා. හරි. advanced level නේ. මේ අපි ordinary level. හරි පොඩ්ඩක් ඉන්න. questions ගොඩක් ආවා පුතේ. questions ගොඩක් ආවා. මම answers දුන්නේ නැති වුණොත් message එකක් දාන්න. හරි. හරි අපි බලමු මේ ඊළඟ question එකට යමු. මගේ මම හරි දාපු නැති එකක් තියෙනවා. කීප නැති එකක් තියෙනවා. මොකද questions මම හිතන්නේ 10ක් විතර ආවා. දැන් හිතා ගන්න බෑ මේ උඩට යවන්න පොඩ්ඩක් අමාරුයි. මේ පොඩි issue එකක් තියෙනවා ඒකයි. හරි ප්‍රශ්න ටික. හරි. හොඳ අපි ඊළඟට යන්න. පුතේ normally general එකේ record කරන්න කිව්වා වගේ accounting errors දානවා, adjustment entries දානවා. හරි. ඊට පස්සේ accounting errors, adjustment entries, goods drawings, ඊට පස්සේ purchase non-current assets for the business use on credit basis, sold මේ non-current assets of a business on credit basis. හරි. ඒ වගේ අන්නේ transactions පහ තමයි සාමාන්‍යයෙන් general journal එකට record කරන්නේ. හරි. හොඳයි. ඒකෙන් මතක තියාගන්න goods drawings. දැන් මෙතනදී goods drawings මතක තියාගන්න. හරි. ඒ කියන්නේ මෙහෙමයි. ඔය transactions පහ තමයි normally එන්නේ. ඒ වුණාට ඔයාලට දැන් ඔයාලට question එකක් ආවට පස්සේ පුතේ තේරෙනවනේ cash transactions තියෙන්නේ cash book එකේ. petty cash transactions petty cash book එකේ. ඉතින් අර ඒ විදිහට අපිට idea එක ගන්න පුළුවන් general එකට මොකක්ද යන්නේ කියන එක. හරි. ඔය ටික පාඩම් කරගන්න බැරි වුණොත්. හරි. goods drawings, accounting errors, adjustment entries, non-current purchase non-current assets on credit basis for the business use. හරි. sold non-current assets of a business on credit basis. ඒ ඔක්කොම ඉන්නේ purchase මේ general journal එකට. හරි. question number 12. question number 12. අපි බලමු 12 වෙනි ප්‍රශ්නේ. following column A represent prime entry books and column B represent source documents.
හරි මොකක්ද මේකට ආන්සර් එක? අපි ගමු. බලමු ආන්සර් එක මොකක්ද කියලා. බලමු ඔයාලා දෙන ආන්සර්ස් මොකක්ද කියලා. හරි. පළවෙනිම එක කෑෂ් බුක් එක. අපි බලමු සෝස් ඩොකියුමන්ට් එක මොකක්ද කෑෂ් බුක් එකට. සෝස් ඩොකියුමන්ට් එක ජර්නල් වවුචර් නෙවෙයි. චෙක් ඩිපොසිට් ෆෝම් එකක් නෙවෙයි. රිසිප්ට්. රිසිප්ට් එක මොකද කෑෂ් හම්බ වෙද්දි පුතේ රිසිප්ට් එක තමයි ගන්න. හරි. රිසිප්ට් එක. එතකොට R සේල්ස් ජර්නල් එකේ තියෙන සේල්ස් ඉන්වොයිස් SRS. හරි. ජෙනරල් ජර්නල් එකේ තියෙන්නේ ජර්නල් වවුචර් RSP. බැංක් account එකේ තියෙන්නේ check deposit form RSPQ. ඔන්න මේ ලේසි විදියක් කිව්වා Q එකෙන් ටක් ගාලා හොයන්න පුළුවන් කියලා. ඔව් ඉතින් ඇත්ත. මොකද Q අන්තිමට තියෙන එකක විතරයි. ඔය විදියට නම් O level වල answers එන්නේ නැති වෙයි. කියන්නත් බෑ. හරි දැන් Q අන්තිම එක බැලුවා නම් Q එක විතරයි තියෙන්නේ. ඒක හරියටම හරි පුතේ. ඒතර answer එක වෙන්නේ number 1. number 1. හරි. number 13. හරි. කියන්න බලන්න answers අපි discuss කරන්න කලින්. බලමු අපි බලමු. The relevant journal entry to record bad debts. පුතේ bad debts කියන එක ගොඩක් වෙලාවට grade 11 වලදී discuss කරන point එකක්. හැබැයි මතක තියෙන්න ඕන. මේ question එක doubt වෙන්න පුළුවන් grade 10 කට්ටියට. හැබැයි මේකයි. bad debt එකක් කියන්නේ මොකක්ද කියන එක මම කතා කරලා තියෙනවා. පුතේ bad debt එකක් කියලා කියන්නේ දැන් අපි credit basis sold කරනවානේ. අපි විකුණනවානේ. දැන් හිතන්නකො මට තියෙනවා retail shop එකක්. හරි. මම විනාඩියක් ඉඳ ගන්නවා. හරි. මට තියෙනවා retail shop එකක්. එතකොට රිටේල් ෂොප් එකේ දැන් ඔන්න බලන්න මේ මම පුතේ රිටේල් ෂොප් එකේ මම මගේ සේල්ස් වැඩි කරන්න ඕන හින්දා ක්‍රෙඩිට් බේසිස් මම සේල්ස් කරනවා. හරි. ක්‍රෙඩිට් බේසිස් සේල්ස් කරද්දී ඔන්න එකපාරටම ප්‍රශ්නයක් වෙලා දැන් එක්කෙනෙක්ට මට ගෙවා ගන්න විදියක් නැහැ. හිතන්න මගේ හොඳම දන්න යාළුවෙක්ට. එයාට ගෙවා ගන්න මට විදියක් නැහැ. එයා කියනවා කුමුදේශ් මාර ප්‍රශ්නේ මං ගාව මේ වෙලාවේ සල්ලි නැහැ. ගෙවා ගන්න විදියක් නැහැ. හරි. දැන් මම කියනවා හරි කමක් නැහැ. දැන් මගේ හොඳම යාළුවෙක් කරගන්න දෙයක් නැහැ. හරි. එතන මම කියනවා හරි ඕකේ ප්‍රශ්නයක් නැහැ. අපි මොකක් හරි එක් කරමු කියලා කියනවා. ඒ කරලා ඉතින් මට පුතේ ඒක එක්ස්පෙන්ස් එකක් නේ මට හම්බ වෙන්න තිබ්බ කෑෂ් ටික මං කියන එපා කියලා. හරි. එතකොට බෑඩ් ඩෙබ්ට් කියලා කියන්නේ ඔයාලා හිතන විදියට assets ද income ද expense ද liability ද equity ද මොකද්ද? ඔයාලා හිතන විදියට. income එකක් එහෙම වෙන්න බෑනේ කවදාකවත් ගෙවන්න නැත්තම්. නේද? liability වෙන්නත් බෑ මොකද අපි නෙමෙයි ගෙවන්නේ. assets වෙන්නත් බෑ. අපිට හම්බ වෙන්නෙත් නෑනේ. equity වෙන්න බෑ කොහොමත්. equity වෙන්න බෑ. හරි. දැන් equity කියලා සමහරලාට මට ඕන answers දෙක තුනක් ආවා. කියද්දිම. හරි. equity වෙන්න බෑ. පුතේ දැන් මම ඇහුවනේ expenses කියලා ඉවරයි. දැන් income and expenses ඉඳ equity එක increase and decrease වෙනවා තමයි. හැබැයි මම expense කියලා වෙනමම answer එකක් දුන්නේ හින්දා answer එක වෙන්නේ expenses. bad debts කියලා කියන්නේ පුතේ expense එකක්. හරි. bad debt කියලා කියන්නේ expense එකක්. හරි. එතකොට මෙතනදී expense එක increase වෙනවා. හරි. expense එක increase වෙනවා. එතකොට expense increase debit bad debt කියන එක expense increase debit. ඒ කියන්නේ bad debt account debit වෙනවා. හරි. bad debt account එක පුතේ debit වෙනවා. හරි. ඔන්න bad debt account එක debit වෙලා තියෙනවා first එකේ third one එකේ දෙකේම. හරි. දැන් අපිට ගෙවන්න තියෙන්නේ කවුද debtors ලද creditors ලද? අපිට ගෙවන්න ඉන්නේ debtors ලද නැත්නම් creditors ලද? ඒකෙන් ඔයාලා කියන්න answer number 1 ද answer number 3 ද කියලා? yes. අනිවාර්යයෙන්ම පුතේ. අනිවාර්යයෙන්ම අපිට ගෙවන්න ඉන්නේ debtors ලානේ.
දැන් අපිට ඩෙටර් කෙනෙක් කියන්නේ ඇසෙට් එකක්. එයාලා අපිට දෙන්න තියෙන ගාණ අඩු වෙනවා. හරි. එතකොට ඩෙටර්ස් කියලා කියන ඇසෙට් එකක්. ඇසෙට් එක ඩික්‍රීස් වෙනවා කියලා කියන්නේ ක්‍රෙඩිට්. හරි. ඇසෙට් ඩික්‍රීස් ක්‍රෙඩිට්. හරි. ඇසෙට් එකක් ඩික්‍රීස් වෙනවා කියලා කියන්නේ ක්‍රෙඩිට් වෙනවා පුතේ. ඒ හින්දා තමයි ඩෙටර්ස් account එක ක්‍රෙඩිට් වෙලා තියෙන්නේ. ආන්සර් එක වෙන්නේ question number 13 වලට first one. හරි. හොඳයි. අපි ඒකට මම කියලා දෙන්න. කෝඩ් එකෙත් මම ලියන්න. මම චුට්ටක් ඉඳගත්තා මේ අද මේ ඉන්නේ 4 ඉඳලා හිටගෙන මෙතන. හරි. ඒ හින්දා මේ චුට්ටක් අද වැඩි එක ඉඳගත්තේ මේ වැඩි අමාරුයි නැත්තම්. ඉතින් ඉතින් පුටුවක් තිබ්බනම් හොඳයි කියලා හිතුණා. හදන්න දීලා තා එපා කියලා කිව්ව තේරුමක් නැති හින්දා දැන් ආයෙ මෙහෙම හැරි හැරි ලියන්නත් බෑනේ. හරි. ඒ හින්දා. හොඳයි. ඉතින් හරි කිව්වා වගේ පුතේ ආන්සර් එක වෙන්නේ මෙන්න මෙහෙමයි. bad debt account debit කීයද? අනේ ගානක් දීලා නැහැනේ. and debtors account credit. හරි. මෙතනදී පුතේ bad debt account එක කියලා කියන්නේ expense account එකක්. ඔන්න ඔයාලට මම answers එන හැටි expense increase, asset decrease, debtors account decrease. ඒක හොඳ idea එක. ඒක හොඳ idea එක. chair එකක් හදන්න කියලා කියන ඕන idea එකක් දෙනවා chair එකක් හදන්න මේ wheels එක. ඒක හොඳයි ඒක. ඒක හැබැයි හොඳයි බයයි නිකන් අර එහාට මෙහාට දඟලන්න ගිහලා වැටුනොත් එහෙම කියලා. හරි. මේ හොඳ idea එක හැබැයි. try එකක් දාලා බලන්න. thank you for the idea. bad debts account debit expense. හරි පුතේ bad debt account එක කියන්නේ අපිට මේ දැන් මේක ඇවිල්ලා මේ expense එකක් නේ අපිට හම්බ වෙන්න තිබ්බ cash amount එකක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක expense එකක්. ඒ හින්දා bad debt account debit expense increase. debtors account අපිට දෙන්න තිබ්බ ගාණක් ඔන්න අඩු වෙලා. හරි. debtors account credit because asset decrease. හරි. answer එක එන number 1. Question number 14. Question number 14. Hari. A transaction which is recorded in cash book. A transaction which is recorded in cash book. පුතේ මම මේක කියන්නම් මේ first one එක පොඩ්ඩක් පේන්නේ නෑ වගේ. ඒකට owners කද තියෙන්නේ? owners goods drawings 1200. goods drawings කොහොමත් cash book එකේ නෑනේ නේද? second one credit purchases ඒකෙන්නෙත් නැහැ. third one bought office equipment 5000 on credit basis ඒකෙන්නෙත් නැහැ. ඒක නම් lazy. ඒ answer එක lazy. මොකද්ද cash received from sales 5000 ඒක lazy. 4. හරි. ඊළඟට question number 15 අපි බලමු. හරි. question number 15. A debtor of Rani's business named Sampath settled his debt amount 25,000 has been subject to 5% discount. Rani's business identify it as a debtor of Rani's business. හරි දැන් රාණිගේ business එකේ debtor කෙනෙක්. හරි. ඔය පටලවන්න නම් දීලා තියෙන අරයාගේ නම ආයාගේ නම සම්පත් නේ. සමහරලාට දෙනවා රාණි. රාණි කියන නමට නම් වෙන නමක් නෑ නේද දෙන්නේ. අමල්, කමල්, නිමල් කොහොම දෙන්නේ? ඒ ගොඩක් වෙලාවට පටලවන්න දෙන්නේ පුතේ. නැතුව මේ අර එක නම් දීලා නිකන් ලස්සනට හදන්න නෙමෙයි. ඒතර ගොඩක් අයට පැටලෙනවා. හරි. රාණි අරුණි ඒක හොඳයි.
ඔයාලට එනවා ටක් ගාලා නම් ටිකනේ. රාණි අරුණි. රාණි අරුණි ඒක හොඳයි. ශානි. හරි. කමලා. කමලා රාණි කමලයි හරියන්නේ නැහැ. හරි කවන්නේ. අපි බලමු. A debtor of Rani's business named Sampath settle his debt amount 25,000 has been subject to 5% discount. හරි. දැන් ඔයාලා නිකන් ඔලුවට ගන්න දැන් ඔන්න දැන් හරි. දැන් අපි නිකන් හිතමු මෙන්න මෙහෙම. හොඳ නම් ටිකක් එනවා. කම්මනි කියලා එනවා. දැන් අර මේ related නම් ටිකක් දානවා දැන්. හරි කොමස් මතක කොමස්. හරි. හොඳ එකක් තියෙනවා රාණි දැන් සීනි කියලා තියෙනවා. ඒකත් හොඳයි හැබැයි. හරි. අපි මේක බලමු. දැන් හරි. දැන් ඔයාලා රාණි කියලා හිතා ගන්නකෝ. මම ඒක තමයි කියන්නේ කියේ. දැන් ඔයාලා රාණි කියලා හිතා ගන්න කමක් නැහැ. වැඩි මොකුත් හිතන්න එපා. රාණි කියන නම කැතයි වෙන්න පුළුවන්. ඒ වුණාට දැනට ඉතින් ඔයාලට මේ ටෙම්පරරි හිතා ගන්න මේ විනාඩි 2-3ට වගේ ඔයාලා රාණි කියලා. හරි. මාත් හිතා ගන්නම්කෝ. හරි. දැන් මම රාණි තමයි. හරි. එතකොට දැන් සම්පත් මට දෙන්න තියෙනවා. එයාට ඩෙප්ට් amount එකක් පුතේ. මට එයා ගෙවන්න තියෙනවා 25,000. එතන මම එයාට 5% ඩිස්කවුන්ට් එකක් දෙනවා. දැන් මගේ බිස්නස් එකේ සයිඩ් එකෙන් ඒක මට ඩිස්කවුන්ට් එකක් හම්බෙන එකක්ද නැත්නම් ඩිස්කවුන්ට් allowed එකක්ද? ඔයාලා කියන්නේ. මොකද හිතන්නේ? ඩිස්කවුන්ට් allowed. හරි. සම්පත් කියලා කියන්නේ මට ඒ කියන්නේ amount එකක් දෙන්න තියෙන කෙනෙක් නම් මම එයාට ඩිස්කවුන්ට් එකක් දෙනවනේ පුතේ. එතකොට 5% ඩිස්කවුන්ට් එකක් මම එයාට දීලා. ඩිස්කවුන්ට් allowed. හරි. In Tamil the meaning of Rani is queen. ආයක තමයි සෝප් එකක් තියෙන්නේ. ඒ නම දාලා රාණි. හරි. ඒකත් thank you very much ඒක අපිට කියලා දුන්නාට. රාණි කියලා කියන්නේ queen තලු. very good. ඒක අපිට හොඳයි අපි දැනගත්ත එක. හරි. ඔය වගේ මොකක් හරි මම හිතන්නේ last week එකේ තිබ්බ මොකක් හරි word එකක් මට ඒක මතක නෑ මොකක්ද කියන එක. අනේ ඒක ඔයාලගේ paper discussion එකේ නෙවෙයි වෙන discussion එකක. හරි. හොඳ මට ඒක මතක නෑ මොකක්ද කියලා නැත්නම් කියනවා. හරි දැන් මෙතනදී කොහොම හරි ආන්සර් එක වෙන්නේ මොකද්ද පුතේ? රාණිගේ බිස්නස් එක සයිඩ් එකෙන් ඒක ඇවිල්ලා ඩිස්කවුන්ට් allowed එකක්. හරි. මොකක්ද ආන්සර් එක? 25,000 5% into 5% 1,250 rupees. Number 1. First one is the answer. Any issues? Sorry. Question number 16. As at 31st January in company's business, the petty cash in hand balance 350. On 1st of February, petty cashier received 3,650 rupees as the reimbursement amount for the main cashier. The petty cash interest of this business is. ඒකත් ලියන්න දෙයක් නෑ වගේ මම මේ බෝඩ් එකේ ලියන්නම් කියලා පටන් ගත්තේ. ඕනේ නැහැ වගේ කියලා හිතනවා. ඇයි? දැන් අපෙන් අහන්නේ මොකද පුතේ? අපෙන් අහන්නේ අපිට කියනවා 31st of January වලට මොකක්ද petty cash balance එක තියෙනවා 350 rupees. හරි. එතකොට 1st of February වලට reimburse කරනවා 1st of February වලට reimburse කරනවා 3,650 rupees. හරි. එතකොට ඔක්කොම කීයද? 4,000. ඉතින් ඒක තමයි interest එක. 4,000. Second one is the answer. දැන් ඒ කියන්නේ මුලින්දී ඒ කියන්නේ normal interest එක fulfill වෙන්නනේ පුතේ අපි දෙන්නේ. ඒ කියන්නේ ජනවරි වල expense උන ගාන තමයි 1st of December reimburse කරන්නේ. හරි. ජනවාරි වල වියදම් උන ගාන තමයි 1st of December reimburse කරන්නේ. හරි. तो reimburse කරලා තියෙන්නේ 3,650. ඒතකොට ඉතුරු වෙලා තියෙනවා 350. ඒතකොට ඒ දෙකේ total එක 4,000 වෙන්න තමයි දීලා තියෙන්නේ ඔක්කොම. 350ක් අතේ තිබ්බ කෙනෙක්ට ඔයාලා නිකන් කියන්නේ මොකක් හරි doubt එකක් තියෙන කෙනෙක් මෙන්න මේ විදිහට හිතන්න. මෙතනදී වෙලා තියෙන්නේ 350ක් අතේ තිබ්බ කෙනෙක්ට 3,650ක් දීලා. ඒ දෙකේම total එක වෙන්නේ 4,000. හරි. answer number 2. Question number 17.
select the main objective of accounting out of the following objectives. ඒක මම ගොඩක් කතා කරන්නේ කියන්න. answer එක. ඒක ලේසි. ඒක ලේසි පුතේ. මේ වගේ questions ගොඩක් ආවා අපිට. ඒ හින්දා මම ඉක්මනට කතා කරනවා. question answer number yes answer number 4. අනිත් තුනම okay. හැබැයි අනිත් තුනම sub objectives. first එක second එක third එක sub objectives. To provide information for stakeholders is the main objectives of accounting. Fourth one. 18. Following statements are given. අපි බලමු question එක මොකක්ද කියලා. ඔයාලට පේන්නේ නැහනේ. හරි. අපෙන් අහනවා question එක. Out of above statements, select the answer which includes only characteristics of an asset. අපි බලමු first one එක controlled by the business. Controlled by the business. True. ඒක හරි. Controlled by the business කියන එක පුතේ asset එකේ character එකක්. හරි. It is a one of characteristics of an asset. When settled asset will flow out from the business. නෑ නේ. asset එකකදී business එකෙන් එළියට යන්නේ නැහැ. business එකෙන් ඇතුළට එන්නේ. හරි. yes false. A correct, B false, C have a present obligation. What do you think? Have a present obligation? ගෙවන්න තියනවද? false. false. ඒක liability එකක්. very good පුතේ. liability එක හරි. D the value of an asset can be measured faithfully. ඒක okay. ඒ කියන්නේ දැන් ඒක ඔයාලට දීලා නැති වුණාට දැන් එහෙම character එකක් නැහැ පුතේ. ඒ වුණාට දීලා නැති වුණාට අනිවාර්යයෙන්ම the value of an asset can be measured faithfully. ඒක ඕනම එකට තියෙනවා. හරි? ප්‍රශ්නයක් නැහැ. හරි? ඒ හින්දා answer එක වෙන්නේ A and D. answer number 2. answer number 2. හරි. number 19. ඒ කියන්නේ ඒක සාධාරණව මේක measure කරන්න පුළුවන් කියලා පුතේ. ඒ කියන්නේ asset එකක් කියන එක measure කරන්න පුළුවන් නේ. amount එක measure කරන්න පුළුවන්. ඒ කියන්නේ liability වල වුණත් ඇත්තටම කිව්වොත් මේ assets වල වුණත් ඒ දෙකේම අපිට measure කරන්න පුළුවන් නේ value එක. අන්න ඒකයි. ඒකයි කියන්නේ. value එක measure කරන්න පුළුවන් කියන එක. The value of an asset can be measured faithfully. හරියට බලන්න පුළුවන් අපිට. හරි. number 19. Increases in equity except due to the increases from capital introduction by owners can be defined as. මොකක්ද answer එක? ඕක දුන්නා. ඕක දැන් මේ ළඟදී මම රිවිෂන් එකෙත් කරා. රිවිෂන් එක කොමන් හැමෝටම දුන්නම් පස්සේ එදත් මම ඩිස්කස් කරා. ඊට කලිනුත් ඩිස්කස් කරලා තියෙනවා. හරි? මොකද්ද? yes income. පුතේ capital introduction කියන්නේ මොකද්ද? Increases in equity except due to increases from capital introduction by owners can be defined as income. දැන් ඔන්න මතක තියාගන්න income එකේ definition එක තමයි ඔය තියෙන්නේ. කාට හරි කෙනෙක්ට ඕන ලියා ගන්න. හරි? income වල definition එක තමයි ඔය තියෙන්නේ. number 19 වල question number 19 වල තියෙන income definition එක. ඒ කියන්නේ අපි දන්නවා equity එක increase වෙන්නේ additional capital and income හින්දා. මෙතන එතකොට answer එක වෙන්නේ income. third one. number 20. Following balances are shown in Sajan's business as at 31st December 2016. අපෙන් අහනවා ඒකත් මේ ළඟදී කරපු එකක්. The owner's equity as at 31st December 2016. හරි. අපිට opening equity එකක් දීලා දැන් අපි දන්නවා පුතේ පොඩ්ඩක් මතක් කරගමු. හරි චුට්ටක් මතක් කරගමු. equity එක increase වෙන reasons මොනවද? හරි. equity එක increase වෙන reasons මොනවද? additional capital and income. equity එක decrease වෙන reasons මොනවද? drawings and
expenses. හරි. එතකොට අපිට opening capital එක දීලා තියෙනවා. 1st of January වලට opening capital එක 565,000. මේකට add කරන්නේ income තියෙනවා නම් add කරනවා, additional capital තියෙනවා නම් add කරනවා. additional capital උත් තියෙනවා. අපි එහෙනම් මෙතන ලියන්න නැතුව ඉමු. හරි. income additional capital. income තියෙනවානේ. income 356,000. owner investor 250,000. හරි. එතකොට drawings නෑ, expenses තියෙනවා. එතන expenses විතරනේ තියෙන්නේ. හින්දා මේ මෙතන ලියලා ඉන්න ඕනේ නෑ. expenses ටික මෙතනට දාමු. 250,000. හරි. මේ දෙක total කරමු. මේ දෙක total කරාම පස්සේ එනවා 6,606,000 rupees. හරි 000 හරි. ඊට පස්සේ අපි ඒකෙන් subtract කරන්න ඕනේ පුතේ 250,000 921,000 මේක තමයි equity එක වෙන්නේ 31st of December වලට 31st of December වලට මේ වෙන. ඒ කියන්නේ අපි opening capital එක දානවා, income and additional capital add කරනවා, expenses and drawings නැති හින්දා expenses subtract කරනවා 921,000 rupees. Fourth one is the answer. Fourth one is the answer. හරි. මගේ පුතේ මේ අර group කියන්නේ groups links ගන්න නම් මේකට message එකක් දාන්නකො මම එවන්නම්. හෙට හරි අනිද්දා හරි වගේ එවන්නම් ඈ. හරි 21 බලමු. How did you get that value? පුතේ මෙහෙමයි. දැන් මෙතන තියෙනවානේ. opening capital එකට income and additional capital add කරනවා. ටේප් එකේ තියෙනවනේ values ටික. මේ දෙක add කරලා මෙතනට දානවා. මේකයි add කරලා මෙතනට ගන්නවා. හරි. expenses මේකෙන් subtract කරනවා. මේකෙන් subtract කරනවා 921,000 rupees එන්නේ. closing capital එක. හරි. issue එකක් තිබ්බොත් message එකක් දාන්න. හරි 21 additional capital add කරලා තියෙන පුතේ. additional capital add කරලා තියෙනවා මම AD capital කියලා දාලා තියෙන එකයි. add in the capital මේ තියෙන additional capital add කරලා තියෙන්නේ. හරි. AD capital කියලා තියෙන එක. මේ තියෙන owner invested cash during the year කියන එක තමයි ගත්තේ. owner invested cash during the year 250,000 තමයි additional capital තමයි ගත්තේ. හරි. ඒ තමයි additional capital එක. හරි. හොඳයි 21. The accounting equation of a business as at 1st of January 2016 is as follows. ඔන්න අපිට දීලා තියෙනවා assets, equity and liability. හරි. මොකක්ද අපෙන් අහන්නේ? එකට ලියන්න වෙයිනේ. transactions දෙකක් තියෙනවා. ඒ transactions දෙකම ඉවරුණාට පස්සේ answer එක තමයි අපෙන් අහන්නේ. ඒ හින්දා ලියන්න වෙනවා. हम assets वोल्ट A आकुर इतना गाना assets equal equity plus liability 250,000 equity 150,000 liability 100,000 sorry මෙතන යුන් කියනවා bought a machine 300,000 for the users of the business නේ transactions දෙකක් නෑනේ bought a machine 300,000 for the users of business by paying 150,000 cash and the rest was on credit basis. ඒක හොඳ question එකක් පුතේ. හොඳ question එකක්. හරි. කොහොම හරි දැන් අපි මොනවද කරන්නේ? අපි bought a machine එකක් ගන්නවනේ. හරි. ඔයාලා දන්නවා machine එකක් කියලා කියන්නේ asset එකක්. හරි. machine එකක් ගත්තා. හරි. මේ තිබ්බ ගානින්
මැෂින් එකක් ගත්තා. මැෂින් එකක් අරගෙන කෑෂ් ඒකට පේ කරනවා 150,000. හරි. එතකොට ඉක්විටි වලට මුකුත් වෙන්නේ නැහැ. මොකද ඉතුරු ටික liability. හරි. liability නේ ඉතුරු ටික. ඉතුරු ටික liability 150,000. opposite එකක් කියන්න. මේ උඩ තිබ්බේ මේ opening balance එක මම ලිව්වේ. මොකද අපෙන් අහන්නේ closing balance එක. මේ transaction එකකින්ද closing මේ තිබ්බේ opening balance එක අපිට දීලා තිබ්බ එක. ඊට පස්සේ 300,000 අපි මැෂින් එකක් purchase කරා කියලා දිනවා පුතේ. එතකොට asset එක increase වුණා. ඔන්න asset increase by 300,000. ඒකට අපි cash pay කරනවා 150,000. එතකොට opposite එක asset එක decrease වෙනවා 150,000 වලින්. ඉතුරු ටික liability කියලා කියනවා. එතකොට liability එක increase වෙනවා 150,000 වලින්. හරි. මේක add කරාට පස්සේ එනවා මේ හරිය 400,000 150,000 250,000. loans වැඩි liability වැඩි ඒකේ. ඒතර answer එක මොකක්ද එන්නේ? first one. answer එක first one එන්නේ. 22 good. answer එක ආවද? එන හොඳයි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉන්න එපා. හරි. දැන් චුට්ට පොඩ්ඩ අපි මොකද අපි මේ papers පුතේ අපි දැන් ටික ටික කරනවානේ. කරද්දි අර ස්ලෝම කරන්නත් බෑ. මොකද ටික ඔයාලා ස්පීඩ් එක හදා ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා ස්පීඩ් එක හදා ගන්න ගමන් අපි කරමු. හරි. හොඳයි. Select the transaction both assets and liability are increased. හරි. answer එක මොකද්ද පුතේ? මොකක්ද answer එක? answers ගොඩක් ආවා. Select the transaction both assets and liabilities. assets increase. අපි first one එක බලමු owner invested. නෑ owner invested කිව්වට පස්සේ liabilities increase වෙන්නේ නැහැ නේද පුතේ? ඔව්. Received 25,000 from a debtor. නෑ debtor එකෙන් අපිට හම්බුණා කියලා කියන්නේ asset increase asset decrease නේ. first one එකේ asset increase equity increase. second one එකේ asset increase asset decrease. debtor එකෙන් හම්බෙන හින්දා. Received the bank loan. අන්න liability එකක් ආවා. third one එකෙන් අපි බලමු received the bank loan. bank loan එකෙන් අපිට cash හම්බ වෙනවා. ඒ වගේම bank loan කියන liability එකත් increase වෙනවා පුතේ. fourth one එකෙන් transfer furniture 50,000 to settle a creditor. නෑ creditor කෙනෙක්ට අපි pay කරනවා කියලා කියන්නේ liability එක decrease වෙනවනේ. මෙතනදී වෙන්නේ ඒ කියන්නේ අන්තිම එකෙන් වෙන්නේ asset decrease liability decrease. අපිට අහන්නේ asset increase liability increase වෙන transaction එක. transaction එක තමයි මොකද්ද? second one. sorry third one. මොකක්ද ඒ ලියුවේ? third one. bank loan එක third one පුතේ. හරි third one. Sorry, 23. A debtor settled his debt amount paying 50,000 in cash and giving a telephone worth 25,000 to the business. A debtor settled his debt amount paying 50,000 in cash and giving a telephone worth 25,000 to the business. What is the impact of this transaction to the equation? Giving a telephone worth 25,000? ඕන කියලාවත් දාලා නැහැ නේද ඒක? No answer. ඒක පොඩි issue එකක් තියෙනවා පුතේ මේ giving a telephone මේ අනිවාර්යයෙන්ම මොකක්ද දන්නවද මේක වෙලා තියෙන්නේ? මෙතන a debtor settle his debt amount paying 50,000 in cash කියලා දාලා තියෙනවා. and owner
giving a telephone worth 25,000 ඒක එන්නනේ ඕන කියලා. හරි. චුට්ටක් කල්පනා කරන්න ඕන. හැබැයි ඒත් ආන්සර් එකක් නෑනේ. දැන් අපි නිකන් ඒක එහෙම හිතමු. මම ඔයාලට ආන්සර් එකක් කියන්නම් පුතේ. දැන් මෙතන debt amount එක pay කරනවා නම් හරි. debt amount එක pay කරනවා නම් debtor කෙනෙක් අපිට pay කරනවා කියලා කියන්නේ debtor කියන asset එක decrease වෙලා හරිද cash කියන asset එක increase වෙනවා. මතක් කරගන්නකෝ. හරි. මම ඒක ලියලම් පෙන්නන්න. හරි. නෑ debtor නෙවෙයි phone එක දුන්නේ පුතේ. debtor phone එක දුන්නා කියලා ගන්න බෑ. debtor කෙනෙක් phone එකක් දෙන්න ඕනේ නෑ නේද? නෑ මේ ඕන තමයි මේ මොකද එහෙනම් ඔක්කොම වැරදි මේ equity කෙනෙක්. දැන් මෙහෙමනේ වෙන්නේ. debtor කෙනෙක් අපිට 50 දැන් අපිනේ asset equal equity plus liability. then debtor අපිට cash දෙනවා 50,000 50,000 cash දෙදී debtor කියන asset එක decrease වෙනවා cash කියන asset එක increase වෙනවා හරි debtor කියන දැන් මේ first එක හින්දා හරි debtor කියන asset එක decrease වෙනවා ඊට පස්සේ cash කියන asset එක increase වෙනවා 50,000 වලින් ඒත් equity වලට මුකුත් වෙන්නේ නැහැ ඒකෙදි ඊට පස්සේ මෙතන ඕන තමයි දීලා තියෙන ටෙලිෆෝන් එක ඕන giving telephone worth 25,000 එතකොට ඔන්න 25,000 වලින් equity එක increase වෙනවා 25,000 වලින් asset එක increase වෙනවා එහෙම ආන්සර් එකක් මෙතන නැහැ දැන් මේකට මේක කැපෙනවනේ කොහොමද එතකොට මෙතනදී අන්තිමටම වෙලා තියෙන්නේ asset increase by 25,000 equity increase by 25,000 කියන ආන්සර් එක එන්න ඕනේ මොකද මේකට මේක කොහොමද කැපෙනවනේ නේද third one එක ආන්සර් එක විදිහට ගන්න පුළුවන්ද කියලා අහනවා නැහැනේ liability එක decrease වෙලා නැහැ liability ගන්න බෑ ඒ කලින් එකක් ආව නේද මොකක්ද ආන්සර් මොකක්ද එක උකස් තියලා වෙන්න පුළුවන්ද නැහැ එහෙමත් අපිට කියනවනේ පුතේ ඒක හොඳයි ඒක කියුබ් එක හරි නෑ ඒක ගන්නත් බෑ එහෙම හරි මේ ක්වෙස්චන් එකේ වැරද්දක් තියෙනවා ඒ හින්දා ඒකට ආන්සර් එකක් නැහැ කියලා දාගන්න හරි ආන්සර් එකක් නැහැ කියලා දාගන්න නැත්නම් එතන ප්‍රශ්නයක් නේ හරි ඒ හින්දා ඒක නැහැ හරි හොඳයි 24 a collection of all accounts is called as a ledger there would be many accounts in the ledger the types of accounts are කීයද හරිද හිතන්න 5 third one asset equity liability income expense ඒ ඔයාලා වරද්ද ගන්න එපා 6 කියලා මම දන්නවා දැන් මේ primary books කියන primary books කියන නෙමෙයි අහන්නේ පුතේ අහන්නේ මොකද්ද ledger accounts ගැන අහන්නේ හරි third one ඒක ලේසි asset equity liability income expense accounts ගැන අහන්නේ debtor pay කරන්න පුළුවන් amount එක cash වලින් pay කරලා ඉතුරු ටික phone එකෙන් pay කරොත් ඔව් ඒක නම් හරි නෑ මෙහෙමයි එතකොටත් පුතේ දැන් හරි දැන් කලින් එක ගැන ඕන question එකක් අහනවා debtor pay කරන්න තිබ්බ එක කියන්නේ debtor pay කරන්න තිබ්බ අපි හිතමුකෝ 50,000 cash වලින් pay කරනවා හරි ඉතුරු ටික phone එකෙන් pay කරනවා එතකොට කිසිම දෙයක් වෙන්නේ නෑනේ දැන් හිතන්න හරි දැන් හරි ඔන්න debtor pay කරන්න තිබ්බ amount එක debtor pay කරනවා 75,000 එකක් cash වලින් pay කරනවා අනිත් එක ටෙලිෆෝන් කියලා කියන්නේ එතකොට asset එක ඒත් වෙන්නේ මේකට මේ දෙක කැපිලා යන්නේ තේරෙනවද ඒ totally කැපිලා යනවා එහෙම වුණොත් එහෙම. ඒතර මුකුත් වෙන්නේ නැහැ. 25 the reasons to debit drawings account is ඔන්න හොඳ question එක හැමදාම අහනවා ගොඩක් වෙලාවට වරද්දනවා දැන් නම් ඕකේ මම දන්නවා. the reasons to debit the drawings account ඇයි පුතේ drawings account එක debit කරන්න මොකද ගොඩක් අයට ඔළුවේ තියෙන්නේ drawings account එක කියලා කියන්නේ equity account එකක් equity එක credit කියලා.
හැබැයි අපි දන්නවා drawings කියලා කියන්නේ equity decrease account එක. හරි. එහෙනම් ආන්සර් එක වෙන්නේ decrease in equity debit කියන ආන්සර් එක. decrease in equity debit කියන ආන්සර් එක. third one. හරි. drawings කියලා කියන්නේ equity එකක්. equity එක decrease වෙනවා. ඒක තමයි reason එක drawings account එක debit වෙන්නේ. හරි. හොඳයි. මගෙන් ඉස්සෙල්ලා ඇහුවා 25ට නිකන් ලිව්වේ ඇයි සර් 25න් නවත්තනවද කියලා. 25න් නවත්තනවා. හරි. 25න් නවත්තනවා. මේ කියන්නේ වෙන්ස්ඩේ වෙනදට මට චුට්ටක් ක්ලාසස් අඩු දවසක් දැන් ටිකක් ක්ලාසස් වැඩි දවසක්. හරි. මහන්සි ගතියක් තියෙනවා ඒ හින්දා. වෙබ්සයිට් එක ඕකේ පුතේ අපි තාමම දුන්නේ නැහැ මේ ඇත්තනම දෙන්න ගොඩක් බිසි. මුකුත් කරගන්න හම්බුන්නේ නැහැ. ඔයාලට රෙජිස්ටර් වෙන්නවත් ඒකෙන් දෙන්න මුකුත් කරේ නැහැ. හරි. ලින්ක් එක දෙන්න. දාන්න. මෙසේජස් දාන්නම් ඔයාලට. හැමෝටම. හොඳයි. ඉතින් මේ ලොකු මහන්සියක් ඉන්නේ පොඩ මහන්සියද. හරි. ඉතින් ඒ හින්දා මේ මම අපි කොහොමත් පුතේ කොහොමද මාක්ස් මට එවන්න. එහෙම වුණොත් බලා ගන්න පුළුවන්. 20 with 25 23 good 23 22 එහෙමයි 20 ඕකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මාක් කරගන්න ඒක හොඳයි. ඊළඟ දවසේ ටෝටල් මාක් එක කියන්න. හොඳයි නේ කට්ටිය. very good. නියමයි. හරි. very good very good very good. නියමයි. හරි දැන් ඔන්න දැන් ඇත්තටම අපි questions ටික කතා කරන් යන්නේ. හරි කොහොමත් පුතේ මේ ඉස්සරහට දැන් අපි 9 to 11ම කරන්නේ නැති වෙයි ටික චුට්ටක් අඩුවෙන් කරන්න. ඒ කියන්නේ ඔයාලට ඉස්කෝලේ යන්න ඕනේ මහන්සි ඒවත් එක්ක මේ ගොඩක් වෙලාවට 10 between 10:30 to 11 අපි ඉවර කරනවා. අපිට දවසුත් තියෙන හින්දා issue එකක් වෙන්නේ නැහැ බය වෙන්න එපා. හරි. මේ අඩු කරනවා නෙවෙයි. මේ සමහර වෙලාවට ඒ වගේ issue ඒ වගේ අපි චුට්ටක් ඒව කරමු. එතකොට ප්‍රශ්නයක් නැහැ අපිට වෙලාව තියෙන එකේ බොරුවට ඉන්න ඕනේ නැහැනේ. හරි. මේ අන්න ඒකයි. ඉතින් ඔව් දැන් අපි grade 10 මේ paper එක ඉවර වුණාට පස්සේ grade 11 papers පටන් ගන්නවා. හරි. issue එකක් නැහැ. හොඳයි. හරි. එහෙනම් අදට මම ඉවර කරනවා. අපි ඊළඟ වීක් එකේ අපසරයක් හම්බෙමු පුතේ. හැමෝම ඉස්කෝලේ ගිහිල්ලා පරිස්සමෙන් එන්න ගෙදරට. අම්මලා තාත්තලාත් එක්ක හැමෝම පරිස්සම් වෙනකන් ඉන්න. හරි. හොඳයි. ඉතින් අදට එහෙනම් ඉවරයි. හැමෝටම good night එහෙනම් අපි ඊළඟ වීක් එකේ අපසරයක් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. bye all.